शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि ဒုတိယံ पि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि ဒုတိယံ पि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि ဒုတိယံ पि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि ตติยม पि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि ตติยม पि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि ตติยม पि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิ पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि คาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि มุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิ मुसावादा वेरमणि सिक्खापदं समादयामि สุราเมรยมัจจปมารัตถานาเวรมณีสิกขาปดังสมาธิยามิ रामेरे मज्जपमादत्ताना वेरमणि सिक्खापदं समादयामि ติสรเนนะสัตติงปัญจศีลังธัมมังสาธุกังสุรกิตังตัตวาอัปปมาเดนะสัมปาเดต हम वन्ते นะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะ සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදැහැති ගුණගරුක ධර්ම ශ්‍රවණාබිලාසී පින්වත්නි අපි කලින් වැඩසටහනේදී සතිපට්ඨාන සූත්‍ර දේශනාව පිළිබඳව එහි මූලික හැඳින්වීමක් විදිහට වැඩසටහනක් සිද්ධ කළා. ඒ වැඩසටහනේදී අපි මතක් කළා මේ සතිපට්ඨානයේ පිළිබඳව ඒ වර්ණනාවක් මුලින්ම භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කළේ කුමන කාරණාවක් නිසාද කියන එක පිළිබඳව ඒක උදෙක්ම සූත්‍ර වර්ණනාවක්ම විතරක් වෙන්නේ නැහැ. ඒ සූත්‍ර දේශනාවේ නිට්ටාව එහෙම නැත්නම් කෙලවර ලැබෙන්නේ මොන වගේ ප්‍රතිඵලයක්ද කියන එක පිළිබඳව පෙර කරන ලද පැහැදිලි කිරීමක්. ඒ කියන්නේ සූත්‍ර දේශනාව විස්තර කරන්නටත් පෙර ආතුව ඒ අවසානයේ ලැබෙන ප්‍රතිඵලය කොයි වගේ ප්‍රතිඵලයක්ද කියන එක පැහැදිලි කරලා දෙන්නට යෙදුණා. ඊට පස්සේ අපි ක්‍රමානුකූලව කරුණු ඉදිරිපත් කරලා ඔබට සතියක් පුරාවට ප්‍රායෝගිකව කරන්නට පුළුවන්කම ලැබෙන විදිහේ වැඩසටහනේ අවසානයේදී ඒ සිහිය පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් වුණ සතිපට්ඨානයි වෙන කාරණාවේදී සතින් උපට්ඨපෙත්වා එහෙම නැත්නම් සිහිය පිහිටුවාගෙන කියන මේ අර්ථය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා වේද එහෙම නැත්නම් සති නිමිත්තක සිහිය පිහිටුවා ගන්න කොහොමද කියන කාරණාව කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නට යෙදුණා. ඉතින් මට මතකයි මම ප්‍රසන්ත මහත්මයාට මතක් කළා ඔබට
තව සූත්‍ර දේශනා ඒ ගැන එහෙම සති නිමිත්ත ගැනම කරපු දේශනාවන් තිබෙනවා ගෞරවනීය මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ. ඒ වගේම අප විසින් සිදු කරපු දේශනාත් තිබෙනවා. වැඩිදුර දැන ගැනීම පිණිස අවශ්‍ය නම් ඒ සූත්‍ර දේශනා ශ්‍රවණය කරන්නට කියලා මම හිතන්නේ කීප පිරිසක්ම මේ දේශනා ශ්‍රවණය කරන්නට යෙදුන බව මතක් කළා. නමුත් අද තාක්ෂණයේ පහසුකම මත මම ඔබට ටිකක් මුලින්ම මතක් කරන්නම් ඒක කරන ආකාරය පිළිබඳව. මම ඔබට පැහැදිලි කළා ගිය වැඩසටහනේදී මේ සති නිමිත්ත කියලා කියන්නේ සිහිය පිහිටුවා ගැනීම පිණිස සකස් කරගන්න නිර්මාණය කරගන්න පරිසරයක් තමයි සති නිමිත්ත කියලා කියන්නේ. ඒක භාගතුන් වහන්සේම අර්ථකථනයේ සපයනවා අර්ථයන් දක්වනවා අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ ධ්‍යාන විභංගය කියන විභංග කොටසේ මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කියන්නේ මොකක්ද කියන එක විස්තර කරනවා. නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියලා පැහැදිලිවම පෙන්නනවා මේ පරිමුඛං කියන වචනයට සපේන අර්ථයේදී. එතනදී නාසයක හෝ තොල් දෙක ළඟ කියලා අපි සිංහල අර්ථයට ගත්තහම මේ අවස්ථා දෙකක් ස්ථාන දෙකක් සඳහන් කරන්නේ ඒ චරිත නානත්වයේ අනුව වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙකුට නාසය අග වෙන්න පුළුවන්. එහෙම නැතිනම් කෙනෙකුට තොල් දෙක ළඟ වෙන්න පුළුවන්. එතනදී තොල් දෙක ළඟ කියලා කිව්වහමත් නාසය අග කියලා කිව්වහමත් මේක වෙන් කරලා හඳුනා ගන්නට අවශ්‍යයි. ඒ නිසා මම ඔබට පැහැදිලි කරලා දෙන්නම් අද දවසේදී මෙහෙම නාසය අගට මේ තද කරන්නේ නැතුව ඒ කියන්නේ සියුම් ස්පර්ශයක් ලබා දෙන්නට ඕනේ මේ නාසය අගට කෙලවරට. මෙතනට බොහොම සියුම් ස්පර්ශයක් ලබා දෙන ගමන් හිතින් මේ පරිසරය හොද්දට ග්‍රහණය කරගන්න ඕනේ. එහෙම හිතින් ග්‍රහණය කරගෙන මේ ස්පර්ශ කරන එක ගැනම හොඳට දැනුම් සහිත බවකින් ඒක අරමුණු කරලා ඒකම සිහි කරන බවකින් කටයුතු කරන්නට ඕනේ. එතනදී මේ ස්පර්ශ කර කර ඉන්න ගමන් එහෙම හිතෙන් හොඳට ග්‍රහණය කරගත්තාම හිතා මතාම මේ ස්පර්ශ කරන ඇඟිල්ල අයින් කරනවා. අයින් කළා හොද්දට හිතින් ඒ අරමුණ හොඳට විමසලා බලනවා. එතනදී ඒ විමසලිමත් ඉන්නකොට ටික වෙලාවක් යනකොට මේ අරමුණ මැකිලා වෙන අරමුණ වලට හිත නැඹුරු වෙනවා. ඊළඟට තොල් දෙක ළඟ කියලා කිව්වහම මෙහෙම තොල් දෙක ස්පර්ශ කරපුවාම ඇඟිල්ලෙන් මේ විදිහට ස්පර්ශ කරපුවාම ඒ ස්පර්ශ වෙන පරිසරය ගන්න පුළුවන්. එහෙම නැතිනම් මේ තොල් දෙක එකට එකතු වෙන තැන ඒ ස්පර්ශය ගන්න පුළුවන්. එහෙම නැතිනම් මේ උඩුතලයේ මෙන්න මේ උඩ ධාරයක් වගේ දැනෙන තැන මෙන්න මේ පරිසරය ස්පර්ශ කරලා මේ තැනක් ගන්න පුළුවන්. ඒ විදිහට තොල් දෙක ළඟ මේ පරිසරය ස්පර්ශ කරලා හොඳට හිතින් ඒක අරමුණ සකස් කරලා අරමුණු කරලා ඒකම හොඳට සිහි කරන බවකින් අරමුණු කරන බවකින් කටයුතු කරලා හොඳට ප්‍රකට වුණාම හිතාමතා මේ ඇඟිල්ල අයින් කරනවා. අයින් කරලා ටික වෙලාවක් බලාගෙන ඉන්නවා මේ අරමුණ දිහා. මේ අවස්ථා දෙකේදී ඔබට වැඩිපුර කාලයක් රැඳෙන්න පුළුවන් අවස්ථාව මොකක්ද කියලා වෙන් කරලා තෝරා ගන්නට ඕනේ. ඔබට නාසය අග නම් වැඩි වෙලාවක් රැඳෙන්න පුළුවන් ඒක නා සති නිමිත්ත පිහිටවන්න සුදුසුයි නාසය අග. ඔබට තොල් දෙක ළඟ නම් වැඩිපුර වෙලාවක් සිහිය පිහිටුව ගන්න එහෙම නැතිනම් වැඩිපුර වෙලාවක් අරමුණේ රැඳුනේ ඔබට සති නිමිත්ත සකස් කරගන්න සුදුසු තැන තමයි තොල් දෙක ළඟ. ඉතින් මේ විදිහට උත්සාහවත් වෙමින් කටයුතු කරන්නට ඕනේ. එතනදී විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ තව කාරණයක් තියෙනවා. ඔබ නාසය අග හෝ තොල් දෙක ළඟ කියලා මේ අවස්ථා දෙක වෙන් කරලා හඳුනාගත්තට පස්සේ අපි හිතමු කෙනෙකුට නාසය අග තමයි ඒ අරමුණ ප්‍රකට වෙන්නේ. ඒකේ නම් මෙහෙම ස්පර්ශ කරලා හොඳට හිතට අරමුණ ලබා දීලා හිතාමතා මේ ස්පර්ශය අයින් කරනවා. ස්පර්ශය අයින් කරලා ටික වෙලාවක් හිතේ බලාගෙන ඉන්නකොට ඒ අරමුණ මැකිලා යන්න ඉස්සර වෙලා වෙන අරමුණකට හිත වේගෙන් බහින්න ඉස්සර වෙලා ආපහු ස්පර්ශ කරලා ආපහු ඒ අරමුණ අලුත් කර කර දෙන්නට ඕනේ. ඒ විදිහට තොල් දෙක ළඟ නම් තොල් දෙක ළඟ ස්පර්ශ කර කර ආපහු මේ අරමුණ අලුත් කර කර දෙන්නට ඕනේ. ටික වෙලාවක් ස්පර්ශ කරනවා හොඳින් හිතට ඒක ග්‍රහණය කරගෙන ඒ දිහා හොඳට බලාගෙන ඉන්නවා. තප්පර කීපයක් ගත වෙනකොට සමහර වෙලාවට
මැකිලා යන්න පුළුවන්. මැකිලා යනකම් ඉන්නේ නැතුව මැකෙනකම්ම ඉන්නේ නැතුව ඊට කලින් ස්පර්ශ ලබා දීලා මේ අරමුණ හොඳට අලුත් කර දුන්නොත් ඔබට ඉක්මනින්ම මේ සති නිමිත්ත හදා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතිනම් අරමුණ එළියට යන්න දීලා වෙන අරමුණ වලට හිතට ඇසිරෙන්න දීලා ආයෙත් ටික වෙලාවකින් නැත්තම් විනාඩි ගානකින් පැය ගානකින් ආයෙත් විනාඩියක් විතර උත්සාහවත් වෙනවා ආයෙත් අතහැරලා දානවා. මේ විදිහට අතහරින කාලය වැඩි වෙන්න මේක පුරුදු වෙන කාලය අඩු වෙනවා. ඒක නැත්තම් මේකට නැඹුරු වෙන කාලය අඩු වෙලා තියෙනවා. එතකොට මේක ගුරුවක් බවට පත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක ප්‍රකට වෙන්නේ නැහැ. ඒ සබ කාලය අරගෙන ඒ කාලය ඇතුලේ ඉක්මනින් මේ දේ හොඳට ග්‍රහණය කරගන්න නම් ස්පර්ශයන් ලබා දෙනවා, අයින් කරනවා, ආය ලබා දෙනවා කියන කාල පරාසය ටිකක් ළඟ කරන්න මූලික වශයෙන්. ඊට පස්සේ කාලයක් යනකොට ඔබට බොහොම පහසුවෙන් එක ස්පර්ශයකින් ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. තවත් ටික කාලයක් පුරුදු පුහුණු වුණාම ඔබට කිසිම අපහසුවකින් තොරව ස්පර්ශ කිරීමකින් තොරවම ඕන නම් ඔබට සති නිමිත්ත අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මේ ටික තවදුරටත් මතක් කළේ ඔබට සමහර වෙලාවට අහන්න තියෙන දෝෂ ඇති, ඒ කියන්නේ අඩුපාඩු ඇති, ඒවට උත්තර ටිකක් විදිහට තමයි මම මේ ටික මතක් කළේ. ඒ වගේම ඔබට මතක් කරන්නට ඕනේ මේ වෙලාවේදී තව මේ කරගෙන යනකොට එන අතිරේක දෝෂ ටිකක් තියෙනවා. සමහර වෙලාවට මෙහෙම ස්පර්ශ කරලා අරමුණු අරගෙන ඒ අරමුණේ හොඳට හිත පුරුදු කරනකොට ඒ ස්පර්ශ කරපු පරිසරයේ තුල ඔබට එක්ක හිරිවැටීමක් දැනෙන්න පුළුවන්. එහෙම නැතිනම් නලියන ස්වභාවයක් දැනෙන්නට පුළුවන්. එහෙම නැතිනම් තද වෙලා ගල් ගැහිලා හිරිවැටිලා එහෙම නැතිනම් අර විදුලියක් යනවා වගේ දැනෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඉදිමිලා බර වෙලා තද වෙලා වගේ ගල් ගැහිලා වගේ ස්වභාවයක් දැනෙන්න පුළුවන්. මේ දැනෙන එකම ස්වභාවයකටවත් ඔබ හිත තියන්න එපා. මොකද ඒ අතිරේක දැනෙන ඒ අරමුණු දිහා හිත තියලා පුරුදු පුහුණු කළොත් සති නිමිත්තක් විදිහට ඔබට එතන මේ පරිසරයේ හිරිවැටිච්ච බව අරමුණු කරගෙන ඔබ සති නිමිත්ත හැදුවොත් ඔබට අනිවාර්යෙන් හිරිවැටීමක් වෙන්නම ඕනේ සති නිමිත්ත නැවත ලබා ගන්න. එහෙම නැතිනම් එතන තද වෙච්ච බවක්, හිර වෙච්ච බවක් තිබෙනවා නම් ඒ ගතිය එන්නම ඕනේ එතන ආපහු නැවත සති නිමිත්තක් හදනවා නම්. නමුත් මේක දෝෂ සහිතයි. ඒ නිසායි ප්‍රායෝගිකවම ඔබට මම මතක් කරන්නේ ඒ අතිරේක අවස්ථාවන් අනුව ඒ විදිහේ අරමුණු කරන්නට එපා. අරමුණු කිරීම අනිවාර්යයෙන්ම ස්පර්ශයක් කරලා ඒ ස්පර්ශය තුලින් ගන්න අරමුණක්ම ලබා ගන්න උත්සාහවත් වෙන්න. මොකද ඒක මම පැහැදිලිව මතක් කළේ මොකද මේක කරගෙන යනකොට ඔබට සමහර වෙලාවට මේ අත්දැකීම් ලැබෙන්නේ නැති, සමහර වෙලාවට ඉදිරියේදී ලැබෙන්නට පුළුවන්. ඒ නිසායි අතිරේක අත්දැකීම් එකක්වත් හරහා සති නිමිත්ත සකස් කරන්න එපා. ඒ වගේම තමයි සමහර වෙලාවට ඔබ භාවනා පුරුදු පුහුණු කරපු කෙනෙක් නම් හුස්ම රැල්ල වදින තැන ඒ හුස්ම රැල්ලේ ස්පර්ශය අරමුණු කරලා ඒ හුස්ම රැල්ල වදින තැන සති නිමිත්ත පිහිටවන්න උත්සාහවත් වෙවි. ඇත්තටම මේක හුස්ම රැල්ලත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. හුස්ම රැල්ල වදින තැන සිහිය පිහිටවනවා කියන කාරණාවකින් නෙමෙයි මෙතන මේ සති නිමිත්ත කියන එක පැහැදිලි කරන්නේ. ඒ නිසා හුස්ම රැල්ල වදින තැනවත් මේ විදිහට සති නිමිත්ත පිහිටවන්න එපා. මොකද ඒකද සමහර වෙලාවට දෝෂ සහිත වෙනවා. ආනාපාන සති භාවනාව සඳහා අපිට ඒක ක්‍රමානුකූලව වඩන්න පුළුවන් වෙයි. හැබැයි වෙන කමටහනකට යන්න බෑ. හුස්ම රැල්ල වදින තැන අතෑරෙනකොටම ඒ අරමුණ අතෑරෙනකොටම සති නිමිත්තෙන් ලෙහිලා යනවා. සති නිමිත්ත ඉන්න බැරුව යනවා. අර හිරිවැටුනහම අරමුණු කරනවා වගේම අරමුණක් තමයි හුස්ම රැල්ල වදින තැන අරමුණ ගියාම. මොකද ඒ හරහා ගණනගන්න බැරිකමක් නැහැ. නමුත් ඒ ගොඩනගන එක තුල දෝෂ සහිත බවක් තියෙනවා. ඒ නිසා ඔබට මම මේ ටිකක් මතක් කළේ කරගෙන යනකොට ප්‍රායෝගික වෙන්න පුළුවන් ගැටලු කාරණා නිසා. ඒත් එක්කම අද දවසේ මේ සති නිමිත්ත පිළිබඳව තවදුරටත් ඔබට මේකේ තියෙන වටිනාකමත් ඒ වගේම මේකේ ක්‍රියාත්මක වෙනකොට වෙන සිද්ධිය මොකක්ද කියන එක මම ඔබට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු.
අපි වර්තමානයේ අර්ථයන් ගත්තහම සිහියෙන් ඉන්නවා කියන අර්ථයක් අපි කතා කරනවා හැම වෙලේම සිහියෙන් ඉන්න ඕනේ කියලා. ඒ හැම වෙලේම සිහියෙන් ඉන්න ඕනේ අර්ථය අද පොඩි පටලැවීමකින්ද මට තේරෙන විදිහට අර්ථය අරගෙන තියෙනවා කරන දේට සිහියෙන් ඉන්න කියලා. අපි හිතමුකෝ යම් වැඩක් කරනවා නම් ඒ කරන වැඩේ සිහියෙන් කරනවා. ඊට පස්සේ ඒ වැඩේ නතර කරලා වෙන වැඩකට මාරු වෙනවා. ඒ වෙන වැඩකට මාරු වෙනකොට ඒ වැඩේ සිහියෙන් කරනවා. අපි නිකන් හිතමු උදාහරණයකට ගෙදර දොරේ වැඩ කටයුතු ගැන ගත්තාම අපි අතු ගන්න අවස්ථාව කියන්නකෝ. මේ අතු ගගා ඉන්න අවස්ථාවේ ඒ අතු ගන්න වෙලාවේ අතු ගන්නකට ඉන්නවා. අතු ගන්න ඉවර වුණාම ඒ වැඩේ ඉවරයි. ඊට පස්සේ අපි හිතමුකෝ එතනින් පස්සේ ඇඳුම් පැළඳුම් ටික සෝද ගන්න වෙලාව කියලා. මේ ඇඳුම් සෝදන වෙලාවේ ඇඳුම් පිළිබඳව ඒ ගැන ඒ ක්‍රියාව පිළිබඳව සිහියෙන් ඉන්නවා. එතකොට අර අතු ගගා ඉන්නකොට තිබුණ සිහිය එතනින් ඉවරයි. ඊළඟට අපි පටන් ගන්නවා ඇඳුම් සෝදන එක පිළිබඳව සිහියෙන් ඉන්නට. මේ විදිහේ දවස පුරාවට කරන වැඩේ සිහියෙන් කරනවා කියන අදහස තමයි අද බොහෝ පිරිසක් මේ අර්ථය අරගෙන තියෙන්නේ. කරන දේ සිහියෙන් කරනවා කියන තැනයි සිහියෙන් ඉඳගෙන සියලු වැඩ කටයුතු ටික කරනවා කියන එකේ අතර අර්ථයේ ලොකු වෙනසක් තියෙනවා. මම ඒක ඔබට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද මේ වෙනස වෙන්නේ කියලා. මොකද අපි ධර්මයේ තුල අර්ථයන් ගත්තහම අපි හිතමුකෝ සතර ඉරියව්ව ගැන අපිට කතා කරන ඉරියාපත භාවනාවේදී මේ සතර ඉරියව් පිළිබඳව කතා කරනකොට අපේ කය නිරන්තරයෙන් ඉරියව් හතරකට මාරු වෙනවා. ඉන්න ඉරියව්ව, හිටගෙන ඉන්න ඉරියව්ව, ඇවිද සක්කරන ඉරියව්ව, එහෙම නැතිනම් නිදාගෙන ඉන්න ඉරියව්ව. මෙන්න ඉරියව් හතර වෙච්ච අවස්ථාවක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ අපේ ජීවිතේ. මේ ඉරියව් හතර තමයි අපේ ජීවිතය තුළ පවතින්නේ. මේ කරන ඉරියව්වත් එක්ක සිහියෙන් ඉන්න කියලා අපි පැනෙවුවොත් යනකොට යන සිහියෙන් යන්න ඕන. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න සිහියෙන් ඉන්නට ඕන. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න සිහියෙන් ඉන්නට ඕන. ඊළඟට නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න සිහියෙන් ඉන්නට ඕන. එතකොට සිහිය හතරකට බෙදෙනවා. අවස්ථා හතරක සිහිය තියන්න වෙනවා. නමුත් බුදුදහම අපිට පෙන්වන්නේ සිහිය පිහිටුවාගෙන මේ ක්‍රියාදාමයන් තුළ නුවණින් දකින්න කියලා. ඒක පාලියෙන් කිව්වොත් මේ සියලුම කමඨහන් වලට පෙර තමයි සතින් උපට්ඨපෙත්වා කියලා කියන්නේ. සිහිය පිහිටුවාගෙන ඉවර වෙලා එහෙම නැතිනම් සිහිය පිහිටුවාගෙන සිහියෙන් යුක්තව මේ කරන වැඩ ටික නුවණින් කරන්න කියලා. අපි උදාහරණයකට ගත්තොත් ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති කියලායි පෙන්නන්නේ. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති කියලා පෙන්නන තැන පජානාති කියලා කියන්නේ නුවණින් දැනගන්න කියලා. ඒතර සිහිය ගැන කතා කරන්නේ නැහැ. එතකොට යනකොට යන බව දැනගන්න තියෙන්නේ සිහියෙන් නෙමෙයි නුවණින්. යනකොට යන බවට සිහිය පිහිටවන්න නෙමෙයි කිව්වේ යනකොට යන බවට නුවණින් දැනගන්න කියලා. එහෙමනම් කරන වැඩේට සිහියෙන් කරන්න සිහිය පිහිටවන්න කියලා කිව්වා නම් එහෙම නැත්නම් කරන වැඩේට සිහියෙන් කරන්න කියලා කිව්වා නම් ඒක නිවැරදි කරන්න ඕනේ පාළියේ තුල ගච්ඡන්තෝවා ගච්ඡාමීති සතින් උපට්ඨපෙත්වා කියලා. ඒ කියන්නේ එතන සිහිය පිහිටවන්න ඕනේ. යනකොට යන්නේකේ සිහිය පිහිටවන්න ඕනේ. හිතෝමීති පජානාති කියලා තියෙනවා මිසක පෙළ දහමේ හිතෝමීති සතින් උපට්ඨපෙත්වා කියලා පෙන්නලා නැහැ. නිසින්නෝමීති පජානාති කියලා පෙන්නනවා මිසක් එතනදී සතින් උපට්ඨපෙත්වා කියලා පෙන්නලා නැහැ. එහෙමනම් යනකොට යන බව දැනුම් සහිත බවකින් යන්න. මොකේ ඉඳගෙනද? සිහියේ පිහිටලා ඉඳගෙන. එහෙනම් සිහිය කරන වැඩවලට වෙන වෙනම වෙන් කරගත්ත සිහිය කීපයකින් ජීවත් වෙනව නෙමෙයි. එකම තැන පිහිටාගත්ත සිහියට පිහිටලා කරන වැඩ පිළිබඳව නුවණකින් කටයුතු කරනවා කියන අර්ථය තමයි මෙතනදී පැහැදිලි කරගන්නට ඕන කරන්නේ. එතනදී කරන වැඩේ සිහියෙන් කරනවා කියන අර්ථය අද අපි අරගෙන තියෙනවා කරන එකට සිහිය පිහිටවනවා කියලා. ඇත්තටම කරන වැඩේ සිහියෙන් කරන්න ඕනේ තමයි. හැබැයි පිහිටා සිටපු සිහියක ඉඳගෙනයි කරන වැඩ පිළිබඳව නුවණින් කරන්නට ඕනේ. ඔන්න ඔය සිහිය සහ නුවණ කියන මේ ධර්මතා දෙක විශේෂ අවස්ථාවක්
මේ සතිපට්ඨාන සූත්‍රය තුල සුවිශේෂී කාර්යභාරයක් කරනවා මේ සිහිය සහ නුවණ කියන ධර්මතා දෙකේ. ඇත්තටම මේ සිහිය මොකක්ද මේ කරන විශේෂ අවස්ථාව? සිහියෙන් ඉන්නවා කියන තැන එහෙම නැතිනම් සිහිය පිහිටුවා ගන්නවා කියන තැනේදී පිහිටුවා ගැනීම කියලා කියන්නේ පිහිටා සිටිනවා කියලා කියන්නේ රඳවනවා, එක තැනක නතර කරනවා කියන එක. හිත එක තැනක නතර කරවන්න පුළුවන්. හිත විසිරීලා තියෙන අපේ මේ මානසික මට්ටම නොඑක් අරමුණු වලට හිත බැහැරට විසිරීලා ගමන් කරන මේ ස්වභාවය නවතා ගන්න පුළුවන් අවස්ථාව තමයි මේ සිහිය පිහිටුවා ගැනීම කියලා කියන්නේ. ඒ නිසා හිත බැහැර අරමුණු වලට යොමු කරවලා බැහැරට යොමු කරවලා හිත විසිරෙන්න තියෙන පරිසරය අහුරලා දාන එක තමයි මේ සිහියෙන් කරන්නේ. ඒ නිසා හිතට ඇසුරු කරන්න පරිසරයක් ඇතුල් පැත්තට හරවනවා. මේ ආයතන පහෙන් ඇතුළට හරවලා හිත මනස පැත්තට නැඹුරු කරනවා. මනස පැත්තේ රඳවා ගන්නට කටයුතු සලස්සන එක තමයි මේ සිහියෙන් කරලා තියෙන්නේ. සිහිය පිහිටුවා ගැනීමෙන් කරලා තියෙන්නේ. එතනදී මේ සිහිය පිහිටුවා ගත්තහම මේ ආයතන වලින් එළියට බහින්නේ නැහැ මේ මනස. දැන් මේක ඔබට කිව්වහම ටිකක් අපහැදිලි වෙයි මොකද්ද මේ කිව්වේ කියලා. මේ හිත කොහොමද එළියට බහින්නේ කියන කාරණේ. අද අපේ ජීවිතේ ගත්තහම සද්දයක් ඇහෙනකොට ඒ ඇහෙන සද්දේ අපේ හිතෙන් තමයි අඳුනගන්නේ. කනෙන් කනහරහා ශබ්දය මනසට අරමුණු කරන්න අරමුණක් අවස්ථාවක් සලසලා ඒ සද්දය හඳුනාගන්නේ මනසේ. එහෙම නැතිනම් හිතෙන්. එතකොට හැම වෙලෙම සද්දය හඳුනන බව තියෙන්නේ මානසික පැත්තේ. එහෙම නැතිනම් නාම ධර්ම ටිකේ. ඒ හඳුනාගත්තාම ඒ හඳුනාගත්ත සද්දය තියෙන්නේ බහැර කියලා හිත බහැර දෙයක් අරමුණු කරනවා. ඒ කියන්නේ හිත පැත්තට නැඹුරු වෙලා හිත ඇතුළේ වෙන මේ ක්‍රියාවලිය දකින්න නැතුව ඒ ක්‍රියාවලියත් එක්ක ලැබෙන උත්තරේ අරගෙන ගිහිල්ලා අපි පතිත කරනවා ඒ සද්දය ආපු පැත්තට. මෙන්න මේ පැත්තෙන් තමයි සද්දය ආවි කියලා බහැරට පතිත කරනවා. සද්දේ තියෙන්නේ මෙන්න මේ බහැර කියලා. අපි සද්ද එන පැත්ත හොයාගෙන බහැරට අපේ හිත නැඹුරු කරනවා. බහැරට හිත නැඹුරු කරනවා කියන එක මම ඔබට තව පොඩි උදාහරණයකින් කියන්නම්. මේ නැඹුරු කරන අවස්ථා දෙකක් පෙන්වන්න ඕන නිසා. හැබැයි මේ දෙකම බහැර සිද්ධියක්. ඒක උදාහරණයකින් පෙන්වන්න ඕන නිසායි මම මේ බහැර පෙන්වන්නේ. ඔබ වතුර ටැංකියකට හරි එහෙම නැතිනම් ලිඳකට හරි එබිලා බලලා තියනවාද? එහෙම එබිලා බලනකොට ඔබගේ අරමුණ වතුර මට්ටමේ රඳවවුවොත්, ඒ කියන්නේ වතුරේ උඩ මට්ටමට රඳවලා තිබුණොත් ඒ අරමුණ ඒ උඩ මට්ටමේ රඳවාගෙන හිටියොත් ඔබට පේන්නේ ඒ වතුරට වැටෙන ඡායාව. ඒ කියන්නේ වතුරට උඩින් තියෙන යම් මොනවා හරි දෙයක ගහක වෙන්න පුළුවන් ඡායාව ඔබට දකින්න පුළුවන්. මේ වතුර උඩට වැටිලා තියෙන. එහෙම නැත්නම් වලාකුළු වෙන්න පුළුවන්, ඉර වෙන්න පුළුවන්, හඳ වෙන්න පුළුවන්, මොනවා හරි උඩින් තියෙන දෙයක් මේ වතුරට වැටිලා තියෙන ඒ ඡායා මාත්‍රේ උඩින් බලන්න පුළුවන්. හැබැයි ඒ අතරට ඔබට අරමුණු කරන්න පුළුවන් නම් ඒ උඩ ස්තරේ අරමුණු කරන්නේ නැතුව ටිකක් යටට අරමුණු කරන්න පුළුවන් නම් ඔබට ඒ ළිඳේ ඇතුලේ එහෙම නැත්නම් මේ ටැංකියේ ඇතුලේ තියෙන දේවල් මොනවද කියලා අර උඩ ස්තරේ ගැන අරමුණු කරන්නේ නැතුව ටිකක් ඇතුලට අරමුණු කළොත් ඔබට ඇතුලේ තියෙන දේවල් බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට අර උඩින් තියෙන දේ අතහැරලා අරමුණ ගන්නවා යට තියෙන කාරණාව. මම මේක මේ මතක් කළේ උදාහරණයක් විදිහට. මේක ඔබ අත්දැකලා අත්විඳලා ඇති. එහෙම නැත්නම් ඔබ මේක කරලා බලන්න. මේක බොහොම ප්‍රායෝගිකව බලන්න පුළුවන් කාරණයක්. ඒකදී මතක් කළේ අපි දැන් අපිට අරමුණු වෙන තැන ඇහැ හරහා අරමුණක් එනකොට ඒ අරමුණ පතිත කරවලා තියෙන්නේ මනසට. ඒ හඳුනා ගැනීම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මනසේ. හැබැයි මේ මනසේ ක්‍රියාවලිය ආපහු අපි පතිත කරනවා ඇස් ඉදිරිපිටට ආපු රූපෙට. එතකොට ඔන්න දැන් ඇස් මට්ටමින් නතර වෙලා බලන්නත් පුළුවන්, ඇස් මට්ටමින් ඔබට ගිහිල්ලා බලන්නත් පුළුවන් අපිට. ඒ කියන්නේ දැන් මේ ගනුදෙනුව සිද්ධ වෙන තැන ඇස් මට්ටමින් අපි නතර වුණොත් ඇහැ හරහා ඇතුළට ආව බව විතරයි අඳුන ගන්න පුළුවන්. හැබැයි ඇස් මට්ටමින් නතර වෙන්නේ නැතුව අපි එළියට බැස්සොත් අපිට මේ බහැර මේ ඇහැට පේන සංසිද්ධිය
එළිය තියෙන සිද්ධියක් හැටියට දකින්න පුළුවන්කම තියෙනවා. මේක මේ ප්‍රායෝගිකව මේ කියන කාරණය ඔබ බලන්න. ඔබට අද වෙලා තියෙන්නම මේ ඇස් මට්ටමින් පේන නතර වෙලා තියෙන මට්ටම සිද්ධිය නෙමෙයි පේන්නේ. ඔබට පේන්නේ මේ ඇහෙන් එළියට පතිත කරාට පස්සේ තියෙන සිද්ධියමයි. සතර මහා ධාතු රාශි වෙලා එකට එකතු වෙලා හැදිච්ච හැඩසටහන් ටිකට ඇස් මට්ටමට ආපු වර්ණ හිත ඇතුලෙන් ඒකට සංඥා කරලා අරමුණු සංඥා සංකාර වෙලා අරගෙන මේ දැක්කේ ගෙදර මේ දැක්කේ ගහ කියලා මේ ගත්ත තීරණ ටික ආපහු ඇහෙන් දැකපු රූපෙටම අරන් ගිහිල්ලා පතිත කරපුවාම සතර මහා ධාතු රාශි වෙච්ච තැනක අපිට ගෙයක් පේනවා ගහක් පේනවා ආදී මේ විදිහට අපිට බහැර තියෙන දේවල් ටිකක් පේන මට්ටමටපත් වෙලා තියෙනවා. එතකොට මේ විදිහට බහැර පේන සිද්ධි ටික ඔක්කොම අපිට ඇති බවට ඉතුරු වෙනවා. මෙන්න මේ සති නිමිත්තේ පිහිටවලා සිහිය පිහිටවා ගැනීමේ ක්‍රියාවලිය තුළ පැහැදිලි වෙන සිද්ධිය තමයි මෙන්න මේ විදිහට හිතට එන අරමුණු ටික හිතේ හදාගන්න සංස්කාර ටික ආපහු මේ අරමුණ ආපු ආයතනය හරහා ඇහැ හරහා කන හරහා බහැරට අරගෙන යන්න තියෙන මානසික මට්ටම නතර කරලා මනස පැත්තටම හරවනවා. මේක තමයි මේ සිහියෙන් ඉන්න කෙනාගේ තියෙන විශේෂත්වය. සතියේ පිහිටපුවාම තියෙන විශේෂත්වය. එන්න ඒ විදිහට මේ හිත ඇතුළු පැත්තටම හරවලා නැඹුරු කරලා තියාගන්න එක තමයි මේ සිහියෙන් ඉන්නවා කියන කාරණාවේ තියෙන ප්‍රයෝජනය. නමුත් අපි අද කරන්නේ බහැරට යොමු කරවලා බහැර දිහා බලාගෙන බහැර කෙරෙන දේවල් වලට සිහිය පිහිටවන්න ගියොත් මේ ඉලක්කේ සපුර ගන්න බැරුව යනවා. මේ අරමුණ සාක්ෂාත් වෙන්නේ නැතුව යනවා. එතකොට ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන් එහෙනම් සති නිමිත්තත් බහැර නේද කියලා. ඇත්තටම ඔබ පටන් ගන්නේ බහැර අරමුණකින් තමයි. නමුත් ඇත්තටම මේ ක්‍රියාවලිය තුළ සති නිමිත්ත නිර්මාණය වෙන්නේ ආධ්‍යාත්මික පැත්තේ. නිර්මාණය වෙන සති නිමිත්තක් නැහැ. නිර්මාණය වෙන්නේ ආධ්‍යාත්මික පැත්තේ. මොකද මේක ආධ්‍යාත්මික පැත්තට හිත හරවන්න කරපු උපක්‍රමයක්. එහෙම නැතිනම් අපි ගත්ත උපායශීලී බවක්. හිත ඈතට දුවලා හිත බහැර අරමුණු විශාල වශයෙන් අරමුණු කරන අවස්ථාවෙන් හිත ගලවලා මේ ළඟට කය ළඟට ගත්තාම ඔන්න අර බහැර අරමුණු අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඒ විදිහට සති නිමිත්ත පුරුදු පුහුණු කරනකොට ඒකේ ක්‍රියාවලිය තුල තියෙන ප්‍රතිඵලයේ විදිහට අවසානයේදී ඔබට සති නිමිත්ත හරහා ආධ්‍යාත්මික පැත්තෙන් නිමිත්ත හැදෙනවා. එදාට ඔබට මේ ස්පර්ශ කරලා මේ බහැර සති නිමිත්තකින් අරමුණු වෙනවා විදිහක් වෙන්නේ නැහැ. ඒක ආධ්‍යාත්මික පැත්තෙන් ඔබට පිහිටා හිටින සිහියක් බවට පත් වෙනවා. මේ විදිහට සිහියේ පිහිටා ඉන්නකොට ඔබට එතනදී පැහැදිලි කරගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම මේ සිහිය පිහිටන වෙලාව සිහිය පිහිටන වෙලාව කොයි වගේද කියන එක ඔබට පැහැදිලි කරගන්න අවස්ථාව ලැබෙනවා. හිත බහැර අරමුණු වලට දුවනවද නැද්ද කියන කාරණාවයි. බහැර අරමුණු වලට නිතර හිත දුවනවද නැද්ද කියන එකෙන් මැනගන්න පුළුවන් මිනුම් දණ්ඩක් වෙනවා. සිහියේ ඉන්නවද නැද්ද කියන එකේ සමහර වෙලාවට මේකේ තව කාරණයක් මම මේත් එක්කම ඔබට මතක් කරන්නම්. ඔබට සමහර වෙලාවට මේ කියන අර්ථය පුරුදු ඇති. අපි වන්දනා කරන වෙලාවක් කියලා හිතන්න. අපි ගාථාවන් කියලා වන්දනා කරන වෙලාවේදී ඒ ගාථාවන් කිය ඉන්න ගමන් ගාථා ටික වරදින්නෙත් නැතුව කියන්න පුළුවන්කම තියෙනවා. ඒ ගාථා ටික වරදින්න නැතුව කියන අතරේ අපිට වෙන අරමුණු සිහි කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කිය ඉන්න ගාථා ටික වරදින්න නැතුව ඔහේ කියාගෙන යන්න පුළුවන්. හැබැයි ඒ අතරේ අස්සෙන් වෙන දේවල් සිහි කරලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ තමයි නොසන්සුන් මනසක ලක්ෂණය. ඒ කියන්නේ හිත එකඟ වෙලා නැති, සිහියක පිහිටලා නැති, සිහියෙන් වන්දනා නොකරන අවස්ථාව වඳුනා ගන්න තියෙන ස්වභාවය. එහෙනම් අපි ඕක අනිත් පැත්ත බැලුවොත් සිහියෙන් ඉන්නවා එහෙම නැතිනම් සිහියෙන් යුක්තයි කියන එක අඳුනා ගන්න තියෙන ලක්ෂණය තමයි මේ කරන ක්‍රියාවලිය තුලම
සිහියෙන් ඉඳගෙන ඒ ක්‍රියාවම දකින්න පුළුවන්. ඒ ක්‍රියාව දකින්නවා හැරෙනකොට වෙන වෙන දේවල් වලට හිත නැඹුරු කරන්න පුළුවන්කම නැතුව යනවා. ඇතුලේ ඉඳගෙන හොඳට ඒ දිහා බලන්න පුළුවන්කම ආවම ඔන්න සිහියේ පිහිටලා ඉන්නවා හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ආයතන වලින් එළියට බහින ගතිය නවත්තලා ආපහු ආයතනයන්ගෙන් ඇතුල් පැත්තට පුරු කරනවා. එහෙම නැත්නම් ආධ්‍යාත්මික පැත්තට නැඹුරු කරලා ආධ්‍යාත්මික පැත්තේ මේ මනස රඳවන එකට උපකාර කරන ධර්මතාවය තමයි මේ සිහිය පිහිටුවා ගැනීම. එහෙම සිහිය පිහිටුවා ගැනීම තුළ මනස ආධ්‍යාත්මික පැත්තට නැඹුරු කරලා ඒ ආධ්‍යාත්මික පැත්ත තුළ රැඳිලා සිටිනකොට ඒ මානසික මනසයි තව තව වර්ධනය වුණාම නීවරණ ටික අඩු වෙලා ඒ අඩු වෙච්ච නීවරණත් එක්ක මනස ශක්තිමත් වෙනවා සමාධිමත් මානසික මට්ටමකට. එතනදී තමයි සමාධිය සකස් වෙන්නේ. සමාධියක් සකස් කරන්න හදන වටපිටා පරිසරය තමයි මේ සතිය හරහා සිද්ධ කරලා තියෙන්නේ. මොකද සතිය සමාධියට උපකාරක ධර්මතාවයක්. ඒකට මේ දෙකම කෙරෙන්නට ඕනේ. මනස බැහැර අරමුණු වලට පතිත කරන්න තියෙන වටපිටාව පරිසරයේ නතර කරනවා වගේම ඒ මානසික මට්ටම බාහිර පරිසරයට යන්න දෙන්නේ නැතුව නතර කරමින් ආධ්‍යාත්මික පැත්තේ රඳවනවා. ආධ්‍යාත්මික පැත්තේ රඳවපු මානසික මට්ටම නීවරණ ටික දුරු කරලා සමාධිය සකස් කරන්නට උපකාර කරනවා. මේ විදිහට පරිසරය වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්කම ලැබුණාම මේ සිහියේ තියෙන වටිනාකම සහ එහි තියෙන ස්වභාවය හොඳට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මම හිතනවා මේ සිහියෙන් වෙන කෘත්‍ය සහ ඒ කාරණා ටික ඔබට පැහැදිලි ඇති කියලා. ඒ වගේම ප්‍රඥාවෙන් වෙන කාරණේ තමයි නුවණින් වෙන කාරණේ තමයි සිහියෙන් ආධ්‍යාත්මික පැත්තට නැඹුරු කරලා මානසික මට්ටම බැහැර අරමුණක පතිත නොවෙනකොට අරමුණේ තියෙන ඇත්ත ස්වභාවය යථා ස්වභාවය නුවණින් හොඳට විදර්ශනා කරලා යථාර්ථය දකින්න පුළුවන්කම ලැබෙනවා. මොකද එතෙන්ට අපි පතිත කරවපු දේම අපි අරගෙන විමසුවොත් අපි අපේ පතිත කරවපු දේමයි විමසලා තියෙන්නේ. හැබෑවට පවතින යථාර්ථය අපිට පේන්නේ කවදාක්වත් ඒ විමසීම තුළ. ඒ නිසා සිහියෙන් අරමුණ පැත්තට නැඹුරු වෙන්න තියෙන ඉඩ අයින් කරලා ප්‍රඥාවෙන් නැත්නම් දර්ශනාවෙන් ඒක හොඳට වෙන්න. ඉතින් මේ විදිහට මම සිහිය සහ නුවණ කියන මේ ධර්මතා දෙකම එකට එක්තැන් කරගෙන ඉදිරියේදී කොහොමද කමඨහන් වලට භාවනා කරන වැඩ කටයුතු වලට යොමු වෙන්නේ කියන එක පිළිබඳව ඔබව දැනුවත් කරන්නම්. ඒක අපි ඉදිරියේදී වැඩසටහන් වලදී කතා කරනමු. ඊළඟට තවත් මේ කාරණාවත් එක්කම මතක් කරන්නට තිබෙනවා. ගොඩාක් අයට තියෙන තවත් පෞද්ගලික කාරණයක් තමයි ගැටලුවක් තමයි මේ පරිමුඛං සතිමුප්පට්ඨපෙත්වා කියලා කතා කරන තැන ආනාපාන සති භාවනාවට විතරක් ඉලක්ක කරපු කමඨහන් ඉලක්ක කරපු දෙයක් කියලා අදහසක් සමහරලාට දරන්නට පුළුවන්කම තියෙනවා. එතනදී මම ඔබට පැහැදිලිවම මතක් කරනවා ආනාපාන සති භාවනාවට මේ පරිමුඛං සතිමුප්පට්ඨපෙත්වා කියන කාරණේ අයිති තමයි. එතනදී පරිමුඛං සතිමුප්පට්ඨපෙත්වා කියන මේ කාරණය ඊට පස්සේ ආනාපාන සති භාවනාව කළා කියලා දෝෂයක් වෙන්නේ නැහැ. හැබැයි අද වර්තමානයේ කරන කාරණේ තියෙන දෝෂය තමයි ආනාපානයේ හරහා සිහිය පිහිටවන්න හදනවා. හුස්ම රැල්ල වදින තැන අනුව සිහිය පිහිටවන්න හදනවා කියලා මතක් කරේ ඒ නිසයි. නමුත් හුස්ම රැල්ල පිහිටා සිටියාට පස්සේ ආනාපානය දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ නිසා මම ඔබට මතක් කරනවා කමඨහන තුල සඳහන් වෙන කාරණේ කෙටියෙන් මතක් කළොත් දීගං වා අසසන්තෝ දීගං අසසාමීති සතින් උපට්ඨපෙත්වා කියන වචනේ නෙමෙයි සඳහන් වෙන්නේ. එතන සඳහන් වෙන්නේ දීගං වා අසසන්තෝ දීගං අසසාමීති පජානාති කියලා. දිග හුස්මක් නම් දිග හුස්මක් බව පජානාති සිහි කරන්න කියලා. නුවණින් දකින්න කියලා. ඊළඟට කෙටි හුස්මක් නම් කෙටි හුස්මක් කියලා පජානාති නුවණින් දකින්න කියලා. මේ විදිහට නුවණින් දකින්න ස්වභාවය ගැනයි මෙතනදී කතා කරන්නේ. ඒ නිසා ඔබට ඒ ගැනත් මතක් කළේ ආනාපාන සති භාවනාව කරන්න පුළුවන් සිහිය පිහිටුවා ගත්ත කෙනෙකුට. හැබැයි ආනාපානයෙන් සිහිය පිහිටවන්න යනවා නම් පුංචි
දෝෂයක් රැඳෙන්න පුළුවන්කම තියෙයි. ඒ නිසා මම ඔබට සූත්‍ර කීපයක් මතක් කරන්නම්. ඒ සූත්‍රවල ආනාපානයේ කතා නොකර සූත්‍ර ගණනාවක් අපිට හම්බ වෙනවා පෙළ දහමේ. ඒ එකම තැනකවත් ආනාපාන සති භාවනාව කතා නොකළාට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වචනේ සඳහන් වෙනවා. ඊට පස්සේ ඒකේ අවසානයේ සඳහන් වෙන්නේ ඒ සූත්‍රයේ විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලයේ ධම්මේ සවිතක්ක සවිචාරං කියලා. ඒ කියන්නේ මේ විතක්ක ਵਿਚාරයන්ගෙන් යුක්ත පළමුවෙනි ධානයටපත් වෙන්න විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලයේ ධම්මේ. ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා කටයුතු කරන්න කියන අර්ථය. ඒ කියන්නේ නීවරණ දුරු කරන්න කියන එකයි පෙන්වන්නේ. සති නිමිත්තේ පිහිටලා නීවරණ දුරු කිරීම පිණිස යම් සමත කමඨහනක් කරනවා නම් ඒ සියලුම සමත කමඨහන් ටික අයිති වෙනවා සමත භාවනාව හැටියට. ඒකට ආනාපාන සති භාවනාවත් අයිති. හැබැයි මේ සතිපට්ඨානයේ තුල පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන මේ සිහිය පිහිටුවා ගැනීම කියන අර්ථය ආනාපානයට විතරක් අයිති එකක් නෙමෙයි. ඒ ආනාපානයටත් අයිති. හැබැයි අනිත් සියලුම කමඨහන් වලටත් අයිති පොදු ධර්මතාවයක් සතිය කියන එක පිහිටුවන එක. ඒ නිසා මම ඔබට සූත්‍ර කීපයක් මතක් කරන්න. මම හිතන්නේ මම ප්‍රසන්න මහත්තයත් එක්ක කතා කරගන්නම්. මේ සූත්‍ර ටික ඔබට ගෲප් එක හරහා දැනගන්න පුළුවන් වෙන අවස්ථා ටික සකස් කරලා දෙන්නම්. එතනදී මජ්ක්‍ධිම නිකායේ මහා රාහුලෝවාද සූත්‍රයේ තුල තියෙනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන කොටස. හැබැයි ආනාපාන සති භාවනාව පණවන්න ඊට පස්සේ ඊළඟට ඝෝටමුඛ සූත්‍රයේ තියෙන බ්‍රාහ්මණ වර්ගයේ මජ්ක්‍ධිම නිකායේ, ඒ වගේම මහා තණ්හා සංකේ සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ, ඒ වගේම කරන්දක සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ, දේදා සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ, ඒ වගේම චබ්බිසෝදන සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ, ඊළඟට සංයුක්ත නිකායේ බහුද්විතු සූත්‍රයේ තියෙනවා, නවකම්මික සූත්‍රයේ තියෙනවා, කට්ටහර සූත්‍රයේ තියෙනවා, ඊළඟට අංගුත්තර නිකායේ ဒုတိ ය සමය සූත්‍රයේ තියෙනවා, දෝණ සූත්‍රයේ තියෙනවා, ඊළඟට අරඤ්‍ය ආගෝපම සූත්‍රයේ තියෙනවා, ඊළඟට කුද්දක නිකායේ කයවත්න සූත්‍රයේ තියෙනවා, සාරිපුත්ත සූත්‍රයේ තියෙනවා, පන්තක සූත්‍රයේ තියෙනවා. මේ විදිහට සූත්‍ර ගණනාවක මම ඔබට කෙටියෙන් මතක් කළේ සූත්‍ර කීපයක්. තව ඕන තරම් සූත්‍ර අපිට පෙළේ හොයාගන්න අවස්ථාව තියෙනවා. ඒ සූත්‍ර හැම එකකම ආනාපාන සඳහන් කරන්නේ නැති අවස්ථාවල් අපිට හම්බ වෙනවා. ඒකෙන් පැහැදිලි වෙන එක කාරණයක් තමයි මේක ආනාපානෙට විතරක් අයිති එකක් නෙමෙයි මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක. අනිත් කමඨහන් ඕන සමත කමඨහනකට මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන අර්ථය පොදු වූ අර්ථයක් කියන කාරණාවත් පැහැදිලි කරලා අදට විස්තර කිරීම මෙතනින් સમાપ્ત කරනවා. ඔබට මේ කිව්ව කාරණයක් එක්ක යම් දහම් ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන විමසන්න අවස්ථාව කාලය වැඩිපුර ලබා දෙන්නම්. විනාඩි 15ක් විතර කාලයක් ඔබට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. හොඳයි, එහෙනම් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අත උස්සලා ප්‍රශ්න අහන්න පුළුවන් දැන්.
සමන්ති ගුණරත්න මහත්මිය සමන්ති ගුණරත්න මහත්මියට පුළුවන් අන්මියුට් කරලා ඔබතුමියගේ ප්‍රශ්නය අහන්න. Just unmute here. මාව ඇහෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ, දැන් ඇහෙනවද? එහෙනම් මහත්තයා ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ මේ අර නුවණින් බැලීම කියන එක දැන් ස්වාමීන් වහන්සේ සිතට අරමුණක් ආපු වෙලාවෙ දැන් අපි ඉස්සර කතා කරලා ඇසට වර්ණ සටහනක් ගැටෙන අවස්ථාවේ මම ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ සිතට අරමුණක් පැමිණියාම එය පිටතට නොයා නුවණින් නැත්නම් ප්‍රඥාවෙන් ප්‍රායෝගිකව කොහොම ස්වාමීන් උදාහරණයක් විදියට අපි කියමු ස්වාමීන් වහන්සේ පරණ සිතුවිල්ලක් මගේ හිතට පැමිණියා. එතකොට ඒ සිතට ආපු අරමුණ මම කොහොමද ස්වාමීන් වහන්සේ ප්‍රඥාවෙන් බලන්නේ ඒක. ඒක පිටතට නොයා දැන් ඒක ඒ විදිහට ස්වාමීන් වහන්සේ. ඔව් එතනදී මෙහෙම අදහසක් මම ඉදිරිපත් කරන්නම් මහත්තයා. ඒ කියන්නේ අපි ඔක ඉදිරියේදී කතා කරනවා චිත්තානුපස්සනාවට එනකොට චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව ගැන කතා කරනකොට වැඩි දුර අපි කතා කරනවා. එතකම් මහත්තයා අහපු ගැටලුවට මම පිළිතුරක් විදිහට අපි හිතමුකෝ දැන් අපේ කියන්නේ ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් ශරීරයෙන් කියන මේ පංච ආයතනයේම අරමුණක් ඉන්නේ නැතුව මන ආයතනයෙන් එන අරමුණක් කියනකො අපි නිකන් ඉන්න වෙලාවට හිතේම එන අරමුණක් තියෙනවා කියනකො අපි හිතමුකෝ උදාහරණයකට අපිට අම්මා මතක් වුණා කියලා. දැන් අම්මා පේන්නත් නැහැ, අම්මගේ කටහඬ ඇහෙන්නත් නැහැ. මේ පංච ආයතනයෙන් අම්මා කියලා මේ වෙලාවේ අරමුණු කරන්න පුළුවන් සිද්ධියක් නැහැ. හැබැයි අපිට අම්මා කියලා සිහි වෙනවා. අම්මා කියලා සිහි වෙනකොටම අපේ මානසික මට්ටම ඇදගෙන යනවා අපි අවසානයේ අම්මා දැකපු විදිහට හෝ එහෙම නැතිනම් අම්මත් එක්ක කතා කරපු දෙයට හෝ එහෙම නැතිනම් අම්මා කියලා කියනකොට අපිට මතකයන් යම්තාක් තියෙනවනම් ඔය මතකයන් එක්කනේ මේ ගනුදෙනුව වෙන්නේ. එතකොට ඒ අවස්ථාවේ දකින්නට ඕනේ ඒ කියන්නේ දැන් හිතේ ඒ අරමුණුත් එක්ක ඇදගෙන හිත ගිහිල්ලා ඉවරයි දැන්. අර බහැර ආයතනයන් වලින් එළියට ගියේ නැති වුණාට දැන් අපි සමහරලාට ඒක මානසික මට්ටමින් අපි ඒක විතර්ක කර ඒ පැත්තටම හිත නැඹුරු වෙලා යනවා. හැබැයි ඔය වෙලාවට සති නිමිත්තේ පිහිටපු කෙනෙකුට ඔන්න ඔය හිත ඇතුලේ විතර්ක වෙලා යන ගතියත් වේගෙන් වෙන එක අඩු වෙලා යනවා. යන්නේ නැතුවම නෙමෙයි. හැබැයි වේගෙන් වෙන බව අඩු වෙනවා. මෙයාට හොඳට පේනවා මේ හිතේ මේ වැඩ කරන ධර්මතා ටිකක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා දකින්න පුළුවන් තරම් අර වේගය අඩු වෙනවා. ඒ කියන්නේ සිහියක් එක්කම මෙයා මේක දකිනකොට අර කටයුත්ත නතර වෙලා ඒ කියන්නේ අම්මා මේ විදියයි කිය හිත දිගටම යන චිත්ත පරම්පරාව නතර වෙලා අම්මා ගැන සිහි කරන බව හොඳට ප්‍රකට වෙලා ඉනවා. ඒ ප්‍රකට වෙනකොටම අපිට විදර්ශනා පැත්තෙන් නුවණ තියනවා මේ ආපු සිතුවිල්ල කොයි වගේ සිතුවිල්ලක්ද කියන එක ඒ හිත වැඩ කරේ කොයි විදිහේද කියන එක පිළිබඳව විමසා ගන්න පුළුවන් මට්ටමට ඔන්න හිත ඔසවලා දෙනවා නුවණකට හසු කර ගන්න පුළුවන් විදිහට. මොකද නීවරණයන් තිබුණොත් මේක හඳුනා ගන්න බෑ. හිත ඒ අරමුණේම ගහගෙන යනවා. හිත විසිරලාම යනකම් ඒ අරමුණේ ඔහේ හිත ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ නීවරණ සක්‍රිය නැතු වෙනකොට ඒ අරමුණේ දිගින් දිගට අර චිත්ත වැල් විදිහට යන සිතුවිලි ටික නතර කරනවා. ඒ නතර කරපු ගමන්ම අපිට නුවණකින් විමස ගන්න පුළුවන් නම් මේ වෙලාවේ විදර්ශනා නුවණ තියෙනවා නම් මේ අරමුණ ඇති උනේ මෙන්න මේ විදිහටයි ඒ ඇති වුණ අරමුණට මෙන්න මේ විදිහටයි සංඥා සංකාර දෙක ඇති වෙන්නේ. ඒ සංඥා සංකාර වලට අනුවයි මේ හිතන කල්පනා කරන බව ඇති වෙන්නේ කියලා ඒ පැත්තේ සිද්ධ වෙන නාම ධර්ම ටිකේ ක්‍රියාකාරකම් ටික හොඳට ප්‍රකට කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම ප්‍රකට කරගත්තොත් තමයි මේ බහැර රූපෙට පතිත කරන්නේ නැතුව මේක දකින්න පුළුවන්කම තියෙන්නේ. රූපෙට පතිත කරනවා කියන අදහසෙන් මම අදහස් කළේ අම්මා කියලා කෙනෙක් අහවල් තැන ඉන්නවා. ඒ අම්මා ගැනයි දැන් මම මේ හිතන්නේ කියන මානසික මට්ටම ආවම ඇහෙන් එළියට පතිත කරලා නැති වෙයි. කනෙන් නහයෙන් දිවෙන් ශරීරයෙන් එළියට පතිත කරලා නැති වෙයි. හැබැයි මානසික මට්ටමින් අපි බහැරට පතිත කරලා තියෙනවා අම්මා අන්න අහවල් දිහා නේද ඉන්නේ කියලා. ඒ අම්මා දැන් සනීපෙන් ඉන්නවද? ඒ අම්මා දැන් මොනවා කරනව ඇතිද කියලා ඒද අපි මේ අරමුණු ඇතුලේ සිහි කරන්නේ බහැර අරමුණකට පතිත වෙලාමයි. ඒ අරමුණ බහැරට නැඹුරු කරලා තියෙනවා. ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙනකොටම මෙයා ක්ෂණිකව අඳුනනවා හිත මේ විදිහට ඔසවලා දෙනවා අර නීවරණයන්ගෙන් අයින් කරලා මෙන්න මෙහෙම සිතක් පහළුනේ දැන් කියලා. ඒ පහළ වෙච්ච සිතේ තියෙන සංඥා සංකාර දෙක හොඳට නුවණින් ප්‍රකට කරලා පෙන්නනවා. ඒ පහළ වෙච්ච සිත කොයි වගේ
වැඩ කරන සිතක්ද කියලා. හිතේ ස්වභාවය පෙන්නනවා චිත්තානුපස්සනාවට යොමු කරලා බැලුවාම ධම්මානුපස්සනාවෙන් බැලුවොත් මේ හිතේ ගතක වැඩ කරපු සංඥා සංකාර ටික කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න පුළුවන්කම තියෙනවා. මේක ටිකක් සංකීර්ණයි. මොකද සංකීර්ණයි කියලා කියන්නේ අපිට තාමත් රූපයේ පැත්තට නැඹුරු කරපු මානසික මට්ටම අයින් කරලා ආධ්‍යාත්මික පැත්තේ නාම ධර්ම ටික ප්‍රකට වෙන තැනට මානසික මට්ටම සකස් වෙලා නැතිනම් ඒ නැති කෙනෙකුට මේක කිව්වට ප්‍රායෝගිකව දකින්න බැරිකමක් තියෙනවා. මොකද හැම වෙලේම නාම ධර්ම ටික රූප ධර්ම ටික ප්‍රකට කරලා නාම ධර්ම ටික වැය වෙලා තියෙනවා. ඒ නිසා අපිට නාම ධර්ම ටික ප්‍රකට වෙන්නේ යම් දවසක රූප ධර්ම ටික වැය වෙලා නාම ධර්ම ටික ප්‍රකට වෙන තැනට මනස සකස් කරගත්තහම නුවණ සකස් වුණා. ඉතින් මම හිතනවා පැහැදිලි ඇති ප්‍රමාණවත් ඇති කියලා පිළිතුර. හොඳයි සතියක මහත්මයාට මහත්මයා අන්මියුට් කරලා තියෙන ප්‍රශ්නය යොමු කරන්න මහත්මයා කාරුණිකව. අවසරයි ස්වාමින් වහන්සේ. ගොඩාක් උදව් වෙන විදිහට ස්වාමින් වහන්සේ ගොඩාම ඉතාමත් සරල මේ විදිහට අපිට ගොඩාක් හොඳින් තේරුම් කරලා දුන්නා. ස්වාමීන් වහන්සේ මේ මෙතෙක් කල් ඇත්තටම අර ස්වාමීන් වහන්සේ මුලින් කිව්වා වගේ අපි අර සතර ඉරියව්වේ කරන වැඩේ ගැන තමයි හිත යොමු කරගෙන ගියේ. දැන් ඇවිදිනවා නම් ඇවිදිනවා කියලා හිත තමයි අපි ඉරියාපත විදිහට තමයි හිතුවේ. දැන් අද ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් තමයි පැහැදිලි වුණේ අර අපි සති නිමිත්තට හිත තියාගෙන තමයි ඒව කරන්න ඕනේ නුවණින් ඒ දිහා බලාගෙන කියලා. මම ඒක ඇත්තටම දැන් අර ස්වාමීන් වහන්සේගේ අර සති නිමිත්ත ගැන බණ අපිට මේ අප්ලෝඩ් කරලා තිබිච්ච ඒවා ඇහුවට පස්සේ මම මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න බැලුවා ගිය සුමාන ඇතුළත. එතකොට දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ දැන් මම ඇවිදින ගමන් දැන් ඇවිදිනවා කියලා හිතන ගමන්ම අර නහය ළඟ සති නිමිත්තට හිත ගත්තාම මට තේරුණා හැබැයි මගේ අර හිත විසිරෙන ගතිය නිකන් අර ටැඹකට බඳිනවා වගේ ටක් ගාලා මෙතෙන්ට ආවයි කියන එක වගේ දැනුණා. හැබැයි මට හැම වෙලාවෙම ඊළඟට හිතෙන ප්‍රශ්නේ තමයි දැන් එතකොට මම හිත තියාගන්නේ සති නිමිත්තේද ඇවිදින එකේද? ඉන්නේ ඒ වගේ අර දැන් ස්වාමීන් වහන්සේ කියන වගේ සති නිමිත්තට අපිට ගන්න පුළුවන් වුණාට එතකොට ඒකයි මේකයි එතකොට අපි වැඩ දෙකක් එකවර කරනවද කියන අන්නේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ කරුණාකරලා ඒක මම පැහැදිලි කරන්න පුංචි කාලයක් අරගෙන ඒකෙදි තියෙන ගැටලුව තමයි තාම අපි සති නිමිත්තේ දක්ෂ නැතිකමයි තියෙන්නේ. මොකද සති නිමිත්ත තාම පුරුදු වෙලා හොඳට ප්‍රකට වෙලා නැති නිසා සති නිමිත්ත ලෙහෙනවා අර අනිත් ඉරියව්වට හිත තියන්න ගියාම. වැඩේ තියෙන්නේ සති නිමිත්ත හොඳට ප්‍රකට වුණාට පස්සේ ගැටලුව ලෙහෙයි. ඒකට මම මේ විදිහට කියන්නම් සති නිමිත්තේ ඉඳගෙන ඇවිදින බව සිහි කරන්න එපා. යනවා දැන් මම මේ විදිහට යන්නේ මෙහෙම මේ කියලා සිහි කර යන්න කිව්වොත් වෙන්නේ සති නිමිත්ත ගැන සිහින අතහැරලා තමයි ක්‍රියාවට සිහි කරන්න වෙන්නේ. සති නිමිත්තේ ඉඳගෙන වෙන ක්‍රියාවලිය දිහා බලාගෙන ඉන්න පුළුවන්. මම ඒක ඔබට මෙහෙම කියන්නම්. මම හිතනවා ඔබ මෑනියෝ කෙනෙක් නිසා දරුවෝ පිළිබඳව ඔබට අත්දැකීමක් ඇති. ඒකදී මම මෙහෙම කියන්නම් ගෙදර දොරේ වැඩ කටයුතු ටික කරන ගමන් පුංචි කාලේ දරුවෝ ඒ කියන්නේ අපි හිතමුකෝ අවුරුද්දක දෙකක විතර වගේ වයසේ දරුවෙක් බලා ගන්නකොට අපි ඒ දරුවා ගැනම බල ඉන්නවා වැඩ ටික නතර කරලා එහෙම වෙන්නේ නැහනේ. අපි වැඩ ටික කරන ගමන් අර දරුවා පිළිබඳව හොඳට නුවණකින් බලන් ඉන්නවා නේද? අපි කරන වැඩේ ගැන ඒ ගැනත් වැඩේ කරන ගමන් අර දරුවා පිළිබඳව දරුවා මොකද කරන්නේ කියලා ඒ ගැන විපරමින් ඉන්න බවක් තියෙන්නේ. විමසිලිමත් බවකින් කරන වැඩ ටික කරගෙන යනවා. හැබැයි දරුවා පිළිබඳව තියෙන අවධානය අයින් වෙලා නැතුව. අන්න ඒ වගේම වැඩක් මේ කරන්නේ කරන වැඩේ තමයි අපි මේ සක්මන් කරනවා කියන ක්‍රියාවලිය. හැබැයි අවධානය තියාගෙන ඉන්නවා සති නිමිත්තට. සති නිමිත්තේ පිළිබඳව හොඳට අවධානය දැනුම් සහිත බවකින් ඉන්න ගමන් අර කරන වැඩ ටික කරන විදිහට හොඳට ඒ කරන වැඩ ටික ඒ ගැන හිත දැන් මම යනවා එහෙම නැතිනම් දැන් මම මේ විදිහට ඉරියව් මාරු කරනවා දැන් මම මේ ඉරියව්වේ ඉන්නේ කිය ඒ ගැන හිතන එක නෙමෙයි කරන්නේ සති නිමිත්තේ පිහිටලා අර යන ඉරියව්ව පිළිබඳව හුත්තට නුවණින් බලාගෙන ඉන්න. මේකට සාමාන්‍ය තව සරල අදහසක් ඔබට මතක් කළොත් අපි හිතමු කෙනෙක් එහාට මෙහාට යන එක අපි ඉඳගෙන පැත්තකටලා බලන් ඉන්නකොට අර යන ඉරියව් ටික පවතින විදිහ පේනවනේ අපිට. අන්නේ ඉරියව් වෙනස් වීම තමයි හඳුනා ගන්නට ඕනේ. හරියට නිකන් අර රූකඩයක් නටවනකොට ඒ අතපය එහෙට මෙහෙට යන එක කකුල් එහෙට මෙහෙට වෙනවා බෙල්ල එහෙට මෙහෙට හරවන දියා අපි බලාගෙන ඉන්නේ පැත්තකට වෙලා. නමුත් අපි ඒක මුකුත් කරන්න යන්නේ නැහැ. ඒක කරන දිහා හොඳට බලාගෙන ඉන්නවා. වගේ
මේ කයේ ඉරියව් පැවැත්ම වෙනස් වීම එකින් එකට වෙනස් වෙන ස්වභාවය හොඳට සිහියෙන් ඉඳගෙන අර දිහා බලාගෙන ඉන්නේ නුවණකින්. මොකද විඥාණයෙන් තමයි අපි යම දැන් යනවා මම දැන් කකුලක් ඔසවනවා මම දැන් දකුණු කකුල තිබ්බ මම වම් කකුල තිබ්බ මේ විදිහට කිය කරන්නේ නුවණකින් නෙමෙයි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අර දෙපැත්තකට කැඩිලා යන්නේ මේ ක්‍රියාවලිය. ඒක අර උපක්‍රමයක් දුන්නා කෙනෙකුට සති නිමිත්තේ ඉඳගෙන මේ ක්‍රියාවලිය දකින්න තරම් අමාරු කෙනෙකුට හිත විසිරෙනවා නම් ඒ විසිරෙන කෙනාට තමයි මේක සිහි කර ගන්න කියලා කිව්වේ. ඒ උපක්‍රමය අද මේ භාවනා විදියටම පාවිච්චි වෙනවා. මොකද ගච්ඡන්තව ගච්ඡාමීති පජානාති කියලා පෙන්නනවා මිසක ඒකේ අර අතිරේක කෑලි වලට කඩලා අරගෙන පෙන්නන ස්වභාවයක් නැහැ. හැබැයි අතිරේක කාරණා බැලුවක් කියලා. ඒ කියන්නේ ඔසවනවා, යවනවා, තබනවා, තද කරනවා, නැවත ඊළඟ කකුල ඔසවනවා, යවනවා, තබනවා, තද කරනවා කියලා මේ ඉරියව් වෙනස් වෙන ස්වභාවය මෙනෙහි කරා කියන එකේ දෝෂෙ නෙමෙයි. එහෙම මෙනෙහි කරන්න කියලා කිව්වේ හිත විසිරෙන කෙනෙකුට තවදුරටත් හිත එකඟ කරගන්න ගත්ත උපක්‍රමයක් විදියට. නමුත් ඒ ක්‍රියාවලිය ඇතුලේ ওই ක්‍රියාව දකින්න පුළුවන්. මෙහින් දැන් ඔසවනවා, දැන් යවනවා, දැන් කියලා සිහි කරන්න නැතුණ ඒ ක්‍රියාවලිය හොඳට දැනුම් සහිත බවකින් ඉන්න පුළුවන්කම තියෙනවා. නුවණකින් දකින්න පුළුවන්කම තියෙනවා. ඕක මම පැහැදිලි කරන්නම් තවත් උදාහරණයක් වෙන්නලා. වම දකුණ කියලා කකුල් දෙක මාරුවට සිහි කර ඔබ දැන් දකුණු කකුල තියෙනකොට දකුණ වම තියෙනකොට වම කියලා සිහි කර යන්නකො සිහියෙන් නෙවෙයි නම් ඔබ යන්නේ ඔබට වම කියනකොට දකුණ තියලා ඇති දකුණ කියනකොට වම තියලා ඇති සමහරවිට මේ කියාගෙන යන පැටර්න් එක වෙනස් වෙලා ඇති. එහෙම වෙන්නේ අර කකුල ගැන අවධානයෙන් කටයුතු කරන්න ගියාම හිත විසිරලා. ඒ නිසා සිහියෙන් ඉඳගෙන දැන් යනකොට මේ තියෙන කකුල දකුණු කකුලද වම් කකුලද කියලා හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඒක සිහි කර යන්න ඕනේ නැහැ. සිහි කර යන්න ගියාම තියෙන ගැටලුව තමයි අර මං කිව්වේ වන්දනා කරනකොට පුරුදු විදිහට ગાත ටික පුරුද්දක් විදිහට ગાත ටික කියනවා අපේ හිත යටින් වෙන අරමුණු වලට යන්න තියෙන ඉඩ ඉතුරු වෙනවා. මං හිතනවා ප්‍රමාණවත් ඇති පැහැදිලි ඇති කියලා. සෝන්වස ධනංජය මහත්මයා ඇහෙනවද? ඔබ වහන්සේට මේ ඔබතුමාව අන්මියුට් කරලා තියෙන්නේ ප්‍රශ්නය යොමු කරන්න පුළුවන්. ඊර්වන් සරණයි ස්වාමීන් වහන්සේ මේ සති නිමිත්ත අපි ශරීරයෙන් ගන්නවා වගේම අපිට ඇහෙන් ගන්න නිමිත්තක් අපිට සති නිමිත්තක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් කියන්නේ බුදුරුවක් අපි නිමිත්තක් හැටියට ගන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් දෝෂ ගොඩාක් ඉතුරු වෙනවා එතනදී. මොකද දෝෂ ගොඩාක් කියලා කියන්නේ මොකද ඕකම තමයි يعني ඇහෙන් ගන්න අරමුණු වලින් අපිට නිමිත්තක් හදා ගන්න පුළුවන්. කසින භාවනාවලදීත් අපිට පෙන්වන්න ඕනේ කාරණේම තමයි. හැබැයි එතනදී දෝෂයක් හිටිනවා කියලා කතාවක් සඳහන් කළේ මොකද ඒ පරිසරයම ආපහු අපිට හදා ගන්න වෙනවා සතිනේ ඊට පස්සේ සිහිය පිහිටුවා ගන්න. මොකද අපි හිතමුකෝ දැන් පිළිම වහන්සේ නමක් වෙන්න පුළුවන් පහන් දැල්ලක් වෙන්න පුළුවන් එහෙම නැතිනම් ඔය දරාගෙන වතුර පාරක් වෙන්න පුළුවන් වගේ ඒ ඕන එකක් අපිට එහෙම අරමුණු කරන්න පුළුවන්. හැබැයි එතෙන්ටම ගිහිල්ලා ඒ අරමුණ ඊට පස්සේ ගන්න වෙනවා මේ එතනින් එහාට කටයුතු ටික කරන්න. නමුත් ඒකෙදී වැරදෙන්න පුළුවන් දැන් ගොඩාක් තියෙන. කියන්නේ දෝෂ පැත්තට හැරෙන පැති ගොඩාක් තියෙනවා ඒකේ. ඒ නිසා අපි කොහෙතන ගියත් සති නිමිත්ත අපි ළඟ නම් තියෙන්නේ අපිට ඕන තැනක ඉඳගෙන සති නිමිත්ත ප්‍රකට කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට විභංගනේ සිහිය පිහිටුවා ගැනීම මනවින් සිහිය පිහිටුවා ගත්තා කියලා වචනයක් පෙන්නනවා ඔය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන තැන. ඒ කියන්නේ නාසය අග හෝ තොල් දෙක ළඟ සිහිය පිහිටුවා ගැනීම මනවින් සිහිය පිහිටුවා ගැනීමක් කියලා පෙන්වනවා. ඒ කියන්නේ මනවින් කියන අර්ථය තියෙනවා. ඒ කියන්නේ හොන්තටම සිහිය පිහිටුවා ගන්න පුළුවන් තැන එතන කියලා. නමුත් එතනින් කියන්නේ නැහැ සිහිය පිහිටුවා ගන්න තියෙන එකම තැන එතන කියලා. මොකද මනවින් කියලා කියනකොට හොන්තටම සිහිය පිහිටුවා ගන්න පුළුවන් තැන හැටියට පෙන්වනවා මේ නාසය අග තොල් දෙක ළඟ. සුනේත්‍රා ජයසුන්දර මහත්මයා හරි අන්මියුට් කරලා තියෙන ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. තිරන් සර්ණේ සුනේත්‍රා මහත්මයා හරි ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. සුනේත්‍රාද සුරේතාද? ඔබතුමිය ප්‍රශ්න යොමු කරන්න කමන්නේ මේ මහත්මයා.
මගේ කතාව මෙසේජ් එක අවසරයි ස්වාමීන් වහන්සේ. අර ඇඟෙන් ඒ කියන්නේ ඇවිදිනකොට ඒ වගේ මොන හරි ක්‍රියාකාරකමක් ශරීරයෙන් වෙනකොට සති නිමිත්ත දැන් එහෙම තොල ළඟ තියාගෙන ඉන්න එක කරන්න පහසුකමක් තියෙනවා. නමුත් අපි බුදු ගුණ භාවනාවක් වගේ කරනකොට ස්වාමීන් වහන්සේ කියන්නේ අපි හිතෙන් ගොඩක් බුදු ගුණ මෙනෙහි කිරීමක් නේ හිත කියන්නේ මහන්සි කර කර ඒක සිතීමක් නේ කරන්නේ. එතකොට අපි කොහොමද මේ සති නිමිත්ත පුරුදු කරන්නේ ස්වාමීන් වහන්සේ? එතනදී සති නිමිත්ත පුරුදු කරන්න එපා බුදුගුණ භාවනාව හරහා සති නිමිත්ත පුරුදු කරලා බුදුගුණ භාවනා කරන්න පුළුවන්. මොකද මේක මම පැහැදිලිවම කියන්නේ බුදුගුණ භාවනාව කරන ගමන් සති නිමිත්ත පුරුදු කරන්න එපා. ඒ කියන්නේ එතකොට වෙන්නේ බුදුගුණ අර ආයෙත් ආනාපානය හරහා සිහිය පිහිටවන්න හදුවා වගේ වැඩක්. සක්මනේදී සිහිය පිහිටවන්න හදුවා වගේ වැඩක්. සිහිය පිහිටවගෙන බුදුගුණ මෙනෙහි කරන්න පුළුවන්. ඒක මෙනෙහි කිරීම කියන්නේ මොකද සිහියෙන් ඉඳගෙන විදර්ශනා කරන්න පුළුවන්. يعني හිතේ විමසීම කරන්න පුළුවන් විමසන භාවයකට ගන්න පුළුවන්. තාම අපිට වෙ තියෙන ගැටලුව තියෙන්නේ ඇත්තටම මේ පිරිසටම මතක් කරන්නට ඕනේ අපි තාම සිහිය පිහිටුවා ගත්ත කියන කාරණේ තුළ හොඳට ප්‍රකට වෙච්ච පිරිසක් බවට පත් වෙලා නැතිකමමයි ඔය ගැටලු ටික ඉන්නට හේතුව. මොකද අපිට තාම නුහුරු ගතියක් තියෙනවා සහ ඒකේ පිහිටන්න බැරි ගතියක් තියෙනවා. ඒ නිසා වෙන්නේ අපේ හිත පුරුදු වෙලා තියෙන සිහියෙන් යමක් සිහි කර කියන්නේ සිහිය පිහිටුවගෙන යමක් විමසන බව නෙමෙයි ඔහේ විමස හිටපු බව. ඒ නිසා යම් කරුණක් අපි පුරුද්දක් විදිහට බුදුගුණ ටික මෙනෙහි කර කර හිටියනම් ඒක පුරුද්දක් විදිහටම මෙනෙහි කරන්න යනවා අතනින් ගැලවිලා. ඒ නිසා සිහියේ හොඳට පිහිටා ගන්න පුළුවන් වෙන වෙලාවෙදී ඔය කියන කාරණේ කරන්න පහසුවෙන්ම කරන්න පුළුවන් බව ඔබට මතක් කරන්නට ඕනේ. නමුත් ඇත්තටම මොක ටික ටික කරනකොට Tamanට තේරෙවි අද දවසේ බැරිම වෙන්න පුළුවන්. හෙට දවසේ චුට්ටක් විනාඩියක් තප්පර කීපයක් පුළුවන්. එහෙම පුරුදු කරනකොට ඔබට සමහර සතියක් මාසයක් විතර යනකොට ඔය කියන ගතිය වෙනස් වෙලා ඒකේ පුරුද්ද තුල වැඩි කාලයක් ඉන්න පුළුවන්කම හම්බ වෙයි. මොකද මේකෙන් ඇත්තටම අපි සසරේද මේක පුරුදු කරලා තියෙන ස්වභාවයේ මදිකම කියන එක තමයි මට දැනගන්නට පුළුවන්කම වෙන්නේ. කියන්නේ අපිට හිතන්න පුළුවන්කම තියෙන. මොකද අපිත් මේක කරනකොට ඔය කියන ගැටලු වලටම මුහුණ දුන්නා. අපි අතහැරලා දැම්ම සමහර අවස්ථාවල් මේක කරගන්න බැරි දෙයක්, මේක ප්‍රායෝගික නැති දෙයක් කියලා මම අතහැරලා තියෙනවා මුල් කාලවලදී. නමුත් මේක පස්සේ හිතුණා මේක කරගන්න නැතුව ඉදිරියට යන්න අපහසුයි කියන එක තේරිච්ච නිසා අමාරුවෙන් කරගෙන යනකොට අද වගේ ඔබට මේ වගේ පැහැදිලි කරලා දෙන්න තරම් අපිට හිටියේ නෑ ගෞරවනීය මාංකඩල ස්වාමීන් වහන්සේ විතරයි අපිට හිටියේ මේක පැහැදිලි කරලා දෙන්න. ඉතින් උන්වහන්සේත් නිතර සමීපව ඇසුරු කරන්න ලැබුණේ නැහැ. නමුත් මේක දිගින් දිගට රෑ දවල් දෙකේ සමහර සති ගණන් අපි තප්පරයක්වත් නිදාගන්නේ නැතුව සැතපෙන්නේ නැතුව රෑ දවල් දෙකේ මේකට මහන්සි වුණා. ඒ මහන්සි වෙච්ච නිසා තමයි මේක ටිකක් හරි අපිට ග්‍රහණය කරගන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් ඔබට අද බොහොම පහසුවෙන් මේ කරුණු ටික අහන්න ලැබෙනවා. ඔබට මේක කරන්න හැබැයි පහසු නෑ. අපි කරා වගේම මහන්සි වෙන්න වෙයි ටිකක් ඒක කරන්න. හැබැයි කරනකොට එන දෝෂ ටික අපි කල්ැතුව කියන නිසා සති ගණන් ඔබේ දෝෂය ඇතුලේ වැරදි විදිහට කර ඉන්න බව කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි සති ගණන් මාස ගණන් ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා මාස ගානකට පස්සේ ආයි මුණ ගැහෙන්නේ ඒ කාලේ සමහරලාට කරලා තියෙන වැරදි එකක් පුරුදු කරපු එක. ඉතින් ඒ වගේ කාලයක් අපි ඔය විදිහට පුරුදු පුහුණු කරපු නිසා තමයි අද මේ ප්‍රායෝගිකවම දන්න නිසායි මේ විදිහට මතක් කරන්නේ. එනිසා මම හිතනවා ඔබතුමිය අහපු ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ සති නිමිත්ත තව පුරුදු කරන්න. ඒ පුරුදු කරන ගමන් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව වගේ තව කමඨහනක් බලන්න කරලා විමසන්න පුළුවන්. ඒ විමසන්න පුළුවන් බවට හිත හොඳට හුරු වුණකොට පහසුවෙන් කරන්න පුළුවන්කම ලැබෙනවා. සනස තව ප්‍රශ්න අහන්න අවස්ථාවක් තියෙනවද? වෙලාව නම් හරියටි නේද මහත්තයා? ඔව් 9 ඔව් පැය විනාඩි 5ක් විතර වෙලා තියෙන දැන්ට. ඔව් මට තා විනාඩි 5ක විතර කාලයක් පුළුවන් මේ මහත්තයා. කාර්මික සුනේත්‍රා ජයසුන්දර මහත්මිය ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් අන්මියුට් කරලා තියෙන්නේ. සුනේත්‍රා මහත්මිය ඇහෙනවද?
LB කියලා තියෙනවා මේ පාර්ටිසිපන්ට් කෙනෙක් ඉන්නවා කවුද දන්නේ නැහැ අන්මියුට් කරලා තියෙන්නේ නම් හොඳයි අවසරයි ස්වාමීන් වහන්සේ දැන් අපි කියවනේ මේ දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති කියලා. එතෙන්දී ඔබ වහන්සේ කිව්වේ පජානාති කියන්නේ නුවණින් දැනගන්නවා කියලා. නමුත් අපිට සාමාන්‍යයෙන් මට තේරෙනවා මම භාවනා කරනකොට එච්චරම මගේ හිත සමාධියකට එන්නේ නැහැ. චිත්ත ඒකාග්‍රතාවයක් නැහැ. නමුත් දීර්ඝ වශයෙන් හුස්ම ගන්නකොට හෝ දීර්ඝ වශයෙන් කෙටියෙන් හුස්ම ගන්නකොට මට තේරෙනවා ඒක මේ කෙටියෙන් හෝ දීර්ඝව තමයි මේ කෙරෙන්නේ කියලා. නමුත් අර නුවණින් දකින්නවා කියන්නේ එතන මොකද්ද කියලා පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. එතනදී නුවණින් දකින්නවා කියලා කියන එකේ අදහස තියෙන්නේ සිහියෙන් හොඳට ඉඳගෙන ඒ සිහිය තුළ ඉඳගෙන ඒ ක්‍රියාවලියට නැඹුරු වෙන්නේ නැතුව. ඒ කියන්නේ මේ ක්‍රියාවලියට බර වෙන්නේ නැතුව ඇතුළේ ඉඳගෙන මේ ක්‍රියාවලිය හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ හඳුනන බව නුවණින් හඳුනන බවක් විදිහට තියෙනවා. ඒ නුවණ තවදුරටත් විස්තර කළොත් කාරණා ගණනාවකින් නුවර විස්තර වෙනවා. මොකද ඒකේ අනිත්‍ය ස්වභාවය, ඒකේ දුක්ඛ ස්වභාවය, ඒකේ අනාත්ම ස්වභාවය, ඒකේ අසුභ ස්වභාවය කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න කාරණාවත් එක්ක. ඒ කියන්නේ එක දිගට පවතින සිද්ධියක් නෙමෙයි මෙතන තියෙන. මෙන්න මෙහෙම හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා මේ බුදුදහමේ පෙන්වන විදර්ශනා ඥාන දර්ශනයක් අපිට පෙන්වනවා. මෙන්න මේ ඥාන දර්ශනයට යටත්ව දකින්න පුළුවන්කමකුත් තියෙනවා. ඒකද නුවණින් දකින්නවා කියන තැනකට එනවා. හැබැයි ඔතනදී නුවණින් දකින්නවා කියලා කියන්නේ අර කියන කාරණේ මෙනෙහි කරලා දකින්න එක නෙමෙයි. ඒ කියන කාරණේ හොතට විමසීමකින් දකින්නවා. ඒ කියන්නේ විමසිලි බවකින් ඉන්නකොට තමයි දිග හුස්ම විදිහටත් කෙටි හුස්මක් විදිහටත් දකින්න පුළුවන්කම එන්නේ. එතනදී දිග හුස්මක් කියන තැන අපි දිගට බලෙන් හුස්මක් ගන්න එකවත් කෙටි හුස්මක් කියලා කෙටි හුස්මක් බලෙන් හුස්මක් ගන්න එකවත් නෙමෙයි කරන්නේ. ස්වභාවයෙන් සිද්ධ වෙන සිද්ධිය දිහා අපි හොඳට දැනුම් සහිත බවකින් බලාගෙන ඉන්නවා. දැනුම් සහිත බවකින් කියලා කියන්නේ දැනෙන බව හොඳට නුවණින් ග්‍රහණය කරගෙන කියන. මට මේ වචනේ ප්‍රායෝගිකව කරනකොට තමයි ඔක කියන්න වෙන්නේ. අපි ඉදිරියේදී ඒක පැහැදිලි කරන්නම්. ඔය නුවණ කියන කාරණාව යෙදෙන අවස්ථාවක් ගණනාවක් වෙනවා මේ සූත්‍ර දේශනාව තුළ. ඒකෙදි වෙන්නට ඕනේ කාරණේ තමයි මම මෙතනදී මේක කෙටියෙන් උත්තරයක් කියන්නම්. එතනදී වෙන්න ඕනේ කාරණේ තමයි අපිට මේ හුස්ම රැල්ලත් එක්ක සම්බන්ධ වෙච්ච සත්පුද්ගල භාවයෙන් දකින්න කෙනෙක් හුස්ම ගන්නවා කියන හැඟීමක් නේ අපිට තියෙන්නේ. දැන් මොන දිග හුස්මක් ගත්තා දැන් දිග හුස්මක් හෙළුවා කියන කාරණාවේ මම හුස්මක් ගත්තා මම හුස්මක් හෙළුවා කියලා සිහි නොකලත් මේ කරන මම කියන හැඟීමෙන් මේ ක්‍රියාවලිය වෙනවනේ. නමුත් නුවණින් දකින්නකොට තියෙන්නේ මෙන්න මේ ආධ්‍යාත්මික පැත්ත ඉඳගෙන බලනකොට අර බැහැර වෙන ක්‍රියාවලිය ගැන හොඳට දකින්න සිද්ධියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය තුළ අතිරේක විතර්ක ටික බැහැර කරනවා නුවණ ආව ගම. නුවණින් කරන්නේ හොඳට විමසන්න පුළුවන් පරිසරය හදලා දෙන එක. ප්‍රමාණවත් ඇති කියලා හිතනවා ඒ කාරණේ. අපි මේක කොහොමත් ඉදිරියට යන වැඩසටහනක් නිසා මේ අවස්ථාවෙන් අවස්ථාවට මේක පැහැදිලි කරලා දෙන්නම්, විස්තර කරලා දෙන්නම්. මොකද තාම අපි මේ ඇත්තටම ආනාපාන කමටහනටවත් මම තාම යමුනේ නැහැ. තාම මේ කතා කළේ මේ සති නිමිත්තේ තියෙන වැදගත්කම සහ සිහියෙන් කරන්නේ මොන වගේ කෘත්‍යයක්ද කියන එක පැහැදිලි කරන්නට අද දවසේ පාවිච්චි කළේ. පාර්ටිසිපන්ට් කෙනෙක් ඉන්නවා iPhone කියලා නමක් නම් සඳහන් වෙන්නේ නැහැ. ඒ ජයන්ත මහත්මයාද? තෙරුවන් සරණයි. මම ශාෂිකා. තෙරුවන් සරණයි. මම කාලයක් ආනාපාන සතිය එතකොට නිකන් වැඩ කරනකොටත් හුස්ම වැටීමත් ඇවිදිනකොට ඇවිදිනවා කියලා නෙවෙයි අර කකුල තද වෙන දැනීමත් සිහිය යොමු කරලා පුහුණු වෙච්ච හින්දා දැන් ටිකක් අපහසුයි මේ මුඛ නිමිත්තට මෙනහයට හරි එහෙම හිත යොමු කරන්න. ඒ වගේම ඒකට උත්සාහ කරනවා. ඒතර නැවතත් හුස්ම ගන්න එකට හිත යනවා. සමහර ලාට මුළු මේ කට ප්‍රදේශයම දැනෙන වෙලාවක් තියෙනවා. එහෙම ඒ ගැන දැනගන්න ස්වාමීන් වහන්සේ කැමති නිවැරදි කරගන්න කොහොමද කියලා තෙරුවන් සරණයි.
ඔව් තිරන්සන්න එතනදී ඇත්තටම අපි අර තියෙන දෝෂය තමයි ඒ කියන්නේ සති නිමිත්ත පුරුදු කරන්නේ නැතුව අර වගේ කමටහනකට ගියාම ආපහු මේ පැත්තට ගන්න ගියාම හරි ගැටලුවක් තියෙනවා. මොකද හිත අපේ රහණයෙන් මිදිලා පුරුද්දට හිත වැටිච්ච ගමන් වෙන්නේ ඒ හිත හුරු කරලා රැඳිච්ච තැන තියෙනවනේ එතෙන්ට හිත නැඹුරු වෙන එක. ඒ නිසා ඔබතුමියට මං හිතන්නේ සෑහෙන උත්සාහයක් ගන්න වෙනවා. අර පරිසරයට හිත යන්නේක නතර කරගන්නත් ඕනේ. සති නිමිත්ත හොඳට ප්‍රකට කරගන්නත් ඕන නිසා ඒ නිසා ඔබතුමියට මම අදහස් විදිහට මතක් කරනවා වැඩි කාලයක් සති නිමිත්ත පුරුදු කරන එකටම හිත යොමු කරන්න. මේක සතියක් දෙකක් වගේ කරනකොට ඔබතුමියට දකින්න පුළුවන්. ඒ විදිහට කමඨහනක් අපි කියමු ආනාපානෙට වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඉරියාපතේට වෙන්න පුළුවන්. ඒ මොන පැත්තකට හිත නැඹුරු කරන්න ගියත් ඒ පැත්තට හිත නැඹුරු වෙන්න දෙන්නේ නැතුව සති නිමිත්තම ප්‍රකට කරන පැත්තට හිත නැඹුරු කරන්න. ඒ පැත්තටම අරමුණු කරන්න. අර කමඨහනේ දෝෂයක් හින්දා නෙමෙයි. ඒ කියන්නේ ආනාපානෙ කරන්න එපා කියලාවත් සක්මන් භාවනාව කරන්න එපා කියලාවත් ඒකම භාවනාවක්වත් වැරදි හින්දා ඒවා කරන්න එපා කියන අදහස නෙමෙයි මම මේ කියන්නේ. අපි පුරුදු කරලා තියෙන්නේ ඒ ක්‍රමය හරහා මේක පුරුදු කරන්න ටිකක් අමාරුයි. මොකද ඒකයි පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා කියලා. ඒ කියන්නේ සිහිය පිහිටුවාගෙන ඊට පස්සේ සමත භාවනා කරන්න කියලා පෙළ දහමේ සඳහන් වෙන්නේ. මොකද ඒක අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගත්ත සම්මා සතියේ පස්සේ තමයි සම්මා සමාධිය තියෙන්නේ. කියන්නේ සමාධිය ඇතිවීම පිණිස කරන්න ඕනේ සම්මා සතිය පිහිටවුවට පස්සේ. එතකොට දැන් සතියේ පිහිටා සිටින්නේ නැතුව ඊට කලින් ඒ කියන්නේ ඒකෙන් ලැබෙන්න තියෙන ප්‍රතිඵලය අපි ගොච්චර ගන්න හැදුවා. අපි මේ හරහා යන්නේ නැතුව අර ඊළඟ එක කරන්න හැදුවට ප්‍රායෝගිකව කරන්න අමාරුයි. ඒ නිසා ආපහු අපිට ඒක චුට්ටකට ටික දවසකට ටික කාලයකට නතර කරලා සති නිමිත්ත ගැන ටිකක් වැඩිපුර අවධානය යොමු කරලා බලන්න. ඊට පස්සේ අපි පොඩ්ඩක් ඉදිරියේදී කතා කරමු. මේ තවත් අපහසු වෙනවා නම් මම තව උපක්‍රම ටිකක් මතක් කරලා දෙන්නම්. ලකල් මල්ලි මේ ජයන්ත මහත්තයව පොඩ්ඩක් අන්මියුට් කරන්න. යාට ප්‍රශ්නයක් තියෙනවා කියලා මෙසේජ් එකක් එවලා තියෙනවා. ඔව් අන්මියුට් කරා. මේ කලින් යාගේ නම පෙවුන්නේ මේ දැන් නම් මම හිතන්නේ අන්මියුට් කරගෙන ජයන්ත මහත්මයා ඇහෙනවද අපිව? ඇහෙනවා ලකල් මල්ලි. මේ ඉරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ඉරුවන් සරණයි මහත්තයා. මේ ස්වාමීන් වහන්සේ තාමත් හොඳ උදාහරණයක් දුන්නා. අම්මා කියන රූප ධර්මය ගැන. එතකොට මට පොඩ්ඩක් ඒ උදාහරණයම තව චුට්ටක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ස්වාමීන් වහන්සේ කිව්වා නාම ධර්ම ඒකේ රූප ධර්ම වැය කරලා නාම ධර්ම වල සංඥා සංකාර ක්‍රියාත්මක කරන ආකාරයට හිතන්න කියලා. ඒ හිතන විදිය පොඩ්ඩක් කියන්න. එතෙන්ට ඇත්තටම එන්න ටිකක් අමාරුයි කියන එකයි මම ඒ වෙලාවට මතක් කරේ මහත්තයා. ඒ කියන්නේ අද අපි හැම වෙලේම අපේ මානසික මට්ටමේ උපදින නාම ධර්ම ටිකට අපි බහැර රූපයකට ගැට ගහගෙනමයි අපි මේ නාම ධර්ම ටික ගැට ගහලා තියෙන්නේ. ඒ නිසා අපිට අම්මා කියලා මතක් වෙනකොටම අම්මා කියන රූපය තමයි මතක් වෙන්නේ. එක්ක අම්මා කියන කටහඬ මතක් වේ. එහෙම නැත්නම් මේ විශේෂයෙන්ම රූපේ තමයි මතක් වෙන්නේ. ඒ මොකද අම්මා කියන කාරණාවට අපි ගැට ගහලා හදලා තියෙන්නේ රූප සටහන. එතකොට මෙහින් මතක් වෙනකොට නාම ධර්ම ටික මතක් වෙනකොට නාම ධර්ම ටික වැය කරනවා අර රූපේ මතු කරලා දෙන්න. යම් දවසක රූපේ තුල අම්මා කෙනෙක් පිහිටන නැති මට්ටමකට, ඒ කියන්නේ සතර මහා ධාතුව තුල සතර මහා ධාතුවේ ස්වභාවයේ යථාර්ථයේ යථා ස්වභාවය අපි අඳුනගත්ත දවසට නාම ධර්ම ටික සිහි කරනකොට අම්මා කියලා අපිට නාම ධර්ම ටිකම ප්‍රකට වෙනවා එදාට. ඒ සිහි කරන බවම ප්‍රකට වෙනවා. එදාට අර රූපයකට ගැට ගහන්නේ නැතුව මේ චිත්තචෛසික දෙකකින් කරන මේ ක්‍රියාවලිය හොඳට හඳුනා ගන්න පුළුවන්කම ලැබේ. ඉතින් ඒකට හැබැයි අර රූපය පිළිබඳව තියෙන ගැටලු ටික සියල්ල निराකරණය වෙන්නට ඕනේ. නුවණක් තියෙන කෙනෙකුට මේක බැරිකමක් නැහැ. නමුත් අපේ මානසික මට්ටම අද ඇදගෙන ගිහිල්ලා නතර කරන්නෙම පතිත කරන්නෙම ඔය කියන රූපේ පැත්තට. මොකද විඥානත් ටිති වෙනවා කියලා ඔබ වචනේ අහලා ඇති සමහර වෙලාවට. විඥාණයට අවස්ථා හතරක් තියෙනවා ටිති වෙන්න. ටිති වෙනවා කියලා කියන්නේ පිහිටනවා කියන එක. අද අපේ මානසික මට්ටමේ විඥානයේ ඍජුවම පිහිටනවා රූපෙට. ඒ කියන්නේ මෙහි නාම ධර්ම ටිකෙන් සිහි කරලා හඳුනා ගන්න ස්වභාවයේ තියෙන්නේ අර අහවල් රූපේ කියලා අත දික් කරන්න පුළුවන් රූපයක පිහිටනවා. මේ රූපේ තමයි ඒ කියලා අපි අත දික් කරන්න පුළුවන් මට්ටමට රූපයක් අපිට හම්බ වෙනවා. අර තියෙන්නේ කියලා පෙන්වන්න පුළුවන්.
ඒ පෙන්නනවා කියලා කියන්නේ අපේ මේ නාම ධර්ම ටික විඥානයේ තීති වෙලා පිහිටා සිටිනවා අර කියන රූප ධර්මයේ තුල. එතකොට අපිට රූපෙම ප්‍රකට වෙලා පේනවා මිසක් ඒකට පතිත කරවපු නාම ධර්ම ටික ප්‍රකට වෙන්නේ නැහැ. යම් දවසක රූපෙට පතිත කරන බව ලෙහිලා යනවා. ලෙහිලා ගියාම අපිට නාම ධර්ම වලට පතිත වෙන බව හම්බ වෙනවා. එතකොට තමයි වේදනා සංඥා සංකාර කියන තුන් අවස්ථාවට මේ විඥානය පිහිටනවා. වේදනාව පැත්තට වෙන්න පුළුවන්, සංඥා සංකාර වලට වෙන්න පුළුවන්. විඥානයේ පිහිටනකොට ඔන්න ඔය පිහිටන පැත්ත විඥානයාගේ පිහිටීම අඳුන ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් එතකොට රූපේ වැය වෙලා නාම ධර්මය තමයි ප්‍රකට කරලා තියෙන්නේ. එතකොට රූප ගැන අවබෝධයක් එහෙම නැත්නම් ලැබිලා තියෙනවා. ඒ නිසා රූපේ පැත්තට නැඹුරු වෙන මානසික මට්ටම අතහැරලා තියෙනවා. මොකද කාමයේ පැත්තට කියන රූපේ පැත්තට නැඹුරු වෙච්ච කෙනා රූපෙනොත් ඔබට ගිහිල්ලා ඒක කාම වස්තුවක් බවටම පත් කර ගන්නවා. ඒක තමයි අපි කාමාවචර මට්ටම කාමයේ තුල හැසිරෙනවා කියලා කියන්නේ. ඒ කාමයෙන් මිදෙනවා රූප මට්ටමේ තියෙන යථාර්ථය. එහෙම නැත්නම් සතර මහා ධාතු රූප කියන ස්වභාවයට මනස තිබ්බහම කාමයෙන් අයින් වෙලා රූපේ දකින්න පුළුවන්. රූපෙනෙත් අයින් වෙලා නාම ධර්ම ටික දකින්න පුළුවන්. ඒ නාම ධර්ම ටික ප්‍රකට වෙන අවස්ථාවේදී. ඕක සාසනයෙන් තොරත් ඒ කියන්නේ මේ සාසනයෙන් බැහැර අන්‍ය ශාස්ත්‍රෝංග ළඟත් තිබිච්ච එක දර්ශනයක් මේ. මොකද කාමයෙන් මිදෙනවා රූපෙට හිත තියලා, රූපයෙන් මිදෙනවා අරූපෙට හිත තියලා, නාමයට හිත තියලා. නමුත් ඕකම මේ ශාසනය තුල සිද්ධ වෙනවා කාමයෙන් මිදෙනවා නිවනට හිත තියලා. යථාර්ථයට හිත තිබ්බහම කාමය අයින් වෙනවා. රූපයෙන් හිත නිදහස් කරන්න පුළුවන් යථාර්ථයට හිත තියලා. නාම ධර්මිනුත් හිත නිදහස් කරන්න පුළුවන් යථාර්ථයට හිත තියලා. ඒ විදිහට කාමයෙන් මිදෙන්නත් පුළුවන්, රූපයෙන් මිදෙන්නත් පුළුවන්, අරූපයෙන් මිදෙන්නත් පුළුවන්. හැබැයි ඔය කියන පරිසරය යථාර්ථයක් බවට දකින්න දවසටපත් වෙනකොට නාම ධර්ම ටිකේ යථාර්ථය දකින්න තැන දවසටපත් වෙන තැන වෙනකොට එතකොට අනාගාමී මට්ටමටමපත් වෙච්ච කෙනෙක් වෙනවා. මොකද රූපයෙන් මිදෙන තැන වෙනකොට අනාගාමී මට්ටමටපත් වෙනවා. සම්පූර්ණ රූපයෙන් මිදෙනකොට. නමුත් ඒකෙන් අදහස් කරන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන අනුපස්සනා හතරේ කායානුපස්සනාව කරන්නේ නැතුව වේදනානුපස්සනාව කරන්න බෑ, චිත්තානුපස්සනාව කරන්න බෑ, ඒකී ධර්ම භවනා කරන්න අපි ගොඩාක් අය කාමාවචර මට්ටමේ කෙලෙසයක් පවතින නිසා අපි විශාල පිරිසකගේ ස්වභාවය තමයි රූපේ පැත්තට නැඹුරු කරපු මානසික මට්ටම තියෙන්නේ. ඒ නිසා තමයි කමඨහන් 16ක් දීලා තියෙනවා කායानुපස්සනාව. අනිත් එකම අනුපස්සනාවකවත් එච්චර කමඨහන් ප්‍රමාණයක් ඉදිරිපත් කරන්නේ නැහැ. පැහැදිලි ඇති කියලා හිතනවා. එහෙමනම් මහත්තයා ප්‍රමාණවත්ද අපි ප්‍රසාන්තය එහෙනවද? මයිලි මා ප්‍රසාන්ත එහෙන්නේ නැතුව ගියා. දැන් හරි. හරි. බොහොම පිං ලකල් මල්ලි. එහෙමනම් අද කාලේ ඉක්ුත් ගිහිල්ලා හින්දා අපි මේ වැඩසටහන මෙතකින් අවසන් කරමු. බොහොම පිං ස්වාමීන් වහන්සේ. මොකද මේ හුඟක් ප්‍රශ්න වලිනුත් තේරෙනවා හුඟක් අයට මේ දේශනා වලින් හුඟක් ප්‍රයෝජන ඇති වෙලා තියෙනවා කියලා. හොඳයි, මම ආරාධනා කරනවා අජන්තා මහත්මියට පුණ්‍යානුමෝදනාව කරන ලෙසින් කරුණා කරලා. තෙරුවන් සරණයි. මල්ලි අජන්තාව අන්මියුට් කරා, ජයන්තව අන්මියුට් කරාත් හරි. ඒ දෙන්න එක කනෙක්ෂන් එක ඉන්න මම ජයන්ත අන්මියුට් කරා. හරි අන්මියුට් කරා. රයිට් අයි. ඕකේ. ජයන්ත මහත්මයා ඇහෙනවද? එනවා. හොඳයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අවසරයි නම කියන්න පින්වත් පළුගස්වැව සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ, සදා වන්දනීය පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ ඇතුළු ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසන වාසී සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ ධර්ම දේශනාව අප කෙරෙහි අනුකම්පාවෙන් සහ
ඊටමත් කරුණාවෙන් අප සියලු දෙනාටම ඊටමත් පැහැදිලි ලෙස පහදා දුන් ඔබ වහන්සේටත් දෙපා නමද නමස්කාර කරනවා. ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මේ ආත්ම භාවයේදීම උතුම් වූ අරහත් බව ලැබීමට ශ්‍රාවක අප සියලු දෙනාම වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවස්ථාව අප සියලු දෙනාටම ලබා දුන් ප්‍රසන්ත දිසානායක මහතා සහ ලකල් බුලත් සිංහල මහතා ඇතුළු සියලු දෙනාටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මේ රැස් කරගත්තා වූ සියලු කුසල සම්භාර ධර්මයන් ලෝකාන්ත නරකයේ සිට අකනිටා භවාග්‍රය දක්වා ජීවි අජීවි සියලුම සත්ත්ව කොට්ටාශ අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. බොහොම පිං අජන්තා. ස්වාමීන් වහන්සේ මම දැන් ඔබ වහන්සේට වැඩසටහන අවසන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හොඳයි, අද දවසේ අපි හැමදෙනාම ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කරුණු කීපයක් අපිට තේරෙන පරිදි අපිට පහසු විදිහට එහෙම නැතිනම් අපේ නුවණකට වැටහෙන විදිහට ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියන එක ඔබට මතක් කරලා සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරෙන් ඒ සිද්ධ කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය සියලුම දෙවියන්ටත් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපවත් වී වදාළ සියලුම සංඝ පීත්‍රයන් වහන්සේලාටත් ඔබ අප හැමදෙනෙක්ම නමින් මේ පරලොව ගිය සියලු ඥාතීන්ට විශේෂයෙන්ම මේ වෙලාවේ මම මතක් කරන්නට ඕනේ අපිත් එක්ක බොහොම ධර්මයෙන් සාකච්ඡාවලට සම්බන්ධ වෙන එක සහෝදරයෙක් ඉන්නවා එරික් අයියා කියලා. මේ එරික් අයියාගේ තාත්තා ද උදෑසන අප අතරින් සමුගත්තා. ඉතින් මේ වෙලාවේ මම ඒකත් අවස්ථාවක් කරගන්න එතුමාටත් මේ වෙලාවේ පින් අනුමෝදන් කරන්න. ඉතින් ඒ ඇතුළු කොට ඔබ අප හැමදෙනෙක්ම නමින් මියගිය සියලුම ඥාතීන්ටත් ඒ වගේම ලෝකේ පුරා මේ කොරෝනා ව්‍යසනයෙන් මිය පරලොව යන විශාල පිරිසක් සිටිනවා. ඒ හැමදෙනාමත් සිහිපත් කරලා පොදුවේ මියගිය හැමදෙනාටද මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකක නම් එයින් අත මිදලා සැපවත් වේවා. ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිත කරගන්නට යෙදුන අති උදාාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය බලයෙන් අපිට අර්ථයෙන් ධර්මයේ නිරන්තරයෙන් අවවාද අනුශාසනා සිද්ධ කරන අප ධර්මාචාර්යයන් වහන්සේ ගුරු දේවෝත්තම මාංකඩල සුදස්සන ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ තාම ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා. ඒ වගේම නන්දරත්න ස්වාමීන් වහන්සේ, සුදස්පිලි හාමුදුරන් වහන්සේ, ඒ වගේම කොත්මලේ කුමාර කාශ්‍යප පඬිතු හාමුදුරන් වහන්සේ ඇතුළු මේ වැඩසටහනට සම්බන්ධ වෙන ධර්ම ශ්‍රවණය කරන යම් ස්වාමීන් වහන්සේ නමක් වෙනන් ඒ සියලුම ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම දෙනාටත් ඒ වගේම මේ තාක්ෂණික වශයෙන් මේ සියලු දෙනා එක රාජී කරන්නට මේ හේතු සංවිධානයෙන් හේතු මෙහෙවන්නට යෙදෙන ප්‍රසන්ත මහත්මයාටත් ඒ වගේම ලකල් මහත්මයා ඇතුළු තවත් පිරිසක් ඇති නම් වශයෙන් සඳහන් නොකලත් ඒ හැම දිනාටම සම්බන්ධ වන සියලුම දිනාට කාය චිත්ත පීඩාවකින් කර නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්තිය ලැබන්නට කරන කටයුතු සාර්ථක කරගෙන මේ ජීවිතය තුළදීම පහසුම මගකින් උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ සිද්ධ කර පුණ්‍ය ධර්මයෝද උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මයා ලබ්ධං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ.